නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සන්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සන්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, සෑම දිනාටම තෙරුවන් සරණයි. අද අපේ මාතෘකාව සම්මාදිට්ඨිය ලෞකික හා ලෝකෝත්තර වශයෙන් පහදා දෙන්න කියන අර්ථයෙන් තමයි අද මාතෘකාව යෙදලා තියෙන්නේ. මේ මාතෘකාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනකොට බොහොම වැදගත් මාතෘකාවක්, අතාරින්න බැරි මුළු සද්ධර්මයේම විවරණය කරගන්න තියෙන තාම ගැඹුරු අර්ථ රාශියක් විග්‍රහ කරගන්න තියෙන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඒකෙදි මුලින්ම මම මතක් කරන්නට ඕනේ පෙළදහම පුරාවටම සම්මාදිට්ඨිය විවරණය කරන්නට, මිච්ඡාව විවරණය කරන්නට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මහා සංගීතකාරක රහතුන් වහන්සේලාගේ මෙහෙයවීම මැත්තේ ලියවිච්ච පෙළදහම තුල අපිට මේ අර්ථය මතු කරගන්න අවශ්‍ය කරන ශාල සූත්‍ර රාශියක් තියෙනවා. ඒ අතරින් මම අද මේකට තෝරගත්තා මහා චත්තාරීසක සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ එන බොහොම වටිනා කියන සූත්‍ර ධර්මයක්. අපි චුට්ටක් මුලින් එක කියවගෙන හිටියනම් හොඳයි කියලා හිතන. එතකොට මොකද අද කලින් මේක අහලා තියෙන කෙනෙක්ට නැවත මතක් කරගන්නත්, ඒ වගේම තමයි අලුතෙන්ම අහන කෙනෙක් ඉන්නෝ නම් ඒගොල්ලන්ටත් මෙහෙම මේ පරයය විවරණය කරගන්නට උපකාරයක් වෙන්නත් මට හිතෙනවා මේක කියවුවා නම් හොඳයි කියලා. චුට්ටක් අහගන්න. මා විසින් මෙසේ යසන ලදී. එක් සමයකී භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමෙහි වැඩවසනසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි භික්ෂූන්ට කතා කළසේක. ඒ භික්ෂූහු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක. මහණෙනි තොපට නිදොස් වූ ප්‍රත්‍ය සහිත වූ පිරිවර සහිත වූ සම්මා සමාධිය මාර්ග ඥානය දේශනා කරන්නෙමි. එය අසව් මනවින් මෙනෙහි කරව් දේශනා කරන්නෙමි වදාළසේක. එසේ ස්වාමීනි ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළහ. මහණෙනි නිදොස් වූ ප්‍රත්‍ය සහිත වූ පිරිවර සහිත වූ සම්මා සමාධිය කුමක්ද? එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකප්පනාව, සම්මා වචනය, සම්මා කම්මන්තය, සම්මා ආජීව, සම්මා වායාමය, සම්මා ස්මෘතිය යන මෝහූ වෙති. දැන් සම්මා සමාධිය කියන එක සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන හතම පරිවාර කරගෙන තමයි සම්මා සමාධිය යෙදෙන්නේ. සම්මා සමාධියෙන් තමයි සම්මා ඥාන, සම්මා විමුක්ති මතුවෙන්නේ. එතකොට සම්මා විමුක්තිය පිණිස සම්මා දිට්ඨිය කියන එක පූර්වාංගමයි. කියන්නේ ඇත්ත දැකීම. එතකොට සම්මා දිට්ඨිය කියන තැනට ජීවිත අවබෝධය, සත්‍ය අවබෝධය, සසර පිරිසිදු දැකීම, විනිවිද දැකීම, දුක අවබෝධ කිරීම, එක එක අර්ථ වලින් විවිධාකාර වචන වලින් කියන්නේ දිට්ඨිය සම්බන්ධව. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සම්මා සමාධියට පූර්වාංගමයි සම්මා දිට්ඨිය. දැන් සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සංකප්පයක්, වාචාවක්, කම්මන්තයක්, ආජීවයක්, වායාමයක්, සතියක්, සමාධියක්, ඥානයක්, විමුක්තියක් ගැන කතා කරන්න බෑ.
විමුක්ති ඥාන දර්ශනයක් ගැන කතා කරන්න බෑ. විමුක්ති ඥාන දර්ශනයට අනිවාර්යයෙන්ම එහෙනම් සම්මා සංකප්පයත් පැත්තකින් තියලා ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියලා සම්මා දිට්ඨිය කියන තැන සාකච්ඡා කර කර ලියන්නට ඕනේ. සාකච්ඡා කර කර ලියන්නට ඕනේ. ආන්ගේ අර්ථය ගන්න තමයි දැන් අද මේ වෙලාවේදී මේ උතුම් මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රය විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහණෙනි, නිදස් වූ ප්‍රත්‍ය සහිත වූ පිරිවර සහිත වූ සම්මා සමාධිය අර කිව්වා වගේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා කම්මන්ත, ආජීව, වායාම, සති කියන ඊතුරු අංගයන්ගෙන් පරිවාර වෙලා තියෙනවා. මහණෙනි, මේ අංග සතෙන් පිරිවරණ ලද චිත්තයාගේ යම් ඒකක බවක් වේද. මහණෙනි, මෙම ප්‍රත්‍ය සහිත වූ පරිවර සහිත වූ සම්මා සමාධිය කියනු ලැබේ. මහණෙනි, ඒ අංග සත අතරින් සම්මා දිට්ඨිය පෙරටුව යන්නේ වෙයි. මහණෙනි, සම්මා දිට්ඨිය පෙරටුව යන්නේ කෙසේද? එතකොට මේ ඔක්කොගේ අංගයන්ගෙන් මූලික වෙන්නේ පෙර ගමන් යන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කොහොමද පෙරට යන්නේ කියලා අහනවා. මෙන්න කියනවා සම්මා දිට්ඨිය පෙරටුව යන්නේ සම්මා දිට්ඨිය පෙරටුව යන්නේ කෙසේද? මිච්ඡා දිට්ඨියයි දැනගනීද? මිච්ඡා දිට්ඨියසේ දැක සම්මා දිට්ඨියෙන් දැන දැක ඒ ඔහුගේ සම්මා දිට්ඨිය වෙයි. දැන් මෙතන හොඳට බලන්න ලස්සන අර්ථයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මිච්ඡාව හරියටම දැනගන්න ඕනේ සම්මාවටපත් වෙන්න. බාගෙට දැනගෙන හරියන්නේ නැහැ. හරියටම මිච්ඡා දිට්ඨිය කියන කාරණාව, මිච්ඡා ප්‍රතිපදාව, මිච්ඡාව කියන වැඩපිළිවෙල තේරෙන්නට ඕනේ. එතෙන්ට එනකොට තමයි සම්මා දිට්ඨිය කියන දැනට විවරණය එන්නේ. මහණෙනි, ඒ අංග සත අතරින් සම්මා දිට්ඨිය පෙරටුයි. එකකින් කියනවා සම්මා දිට්ඨිය හරියටම එන නම් මිත්‍යා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියදී හරියටම දැනගන්න ඕනේ කියලා. ඒතර ඔන්න මුලින් විග්‍රහ කරනවා මිත්‍යා දෘෂ්ටිය මෙන්න මෙහෙම. මිත්‍යා දෘෂ්ටිය කවරේදයත් දුන් දැහේ විපාක නැත, මහා දානයේ විපාක නැත, පූජා පැවැත්වීමේ විපාක නැත, කුසල අකුසලයන්ගේ විපාක නැත, මෙලව නැත, පරලව නැත, මවුට කරන යහපත් වූ අයහපත් වූ කටයුතු වල විපාක නැත, පියාට කරන යහපත් වූ අයහපත් වූ කටයුතු වල විපාක නැත, චුතව උපදින සත්වයෝ නැත, මෙලවද පරලවද තෙමේම විශේෂ ඥාණයෙන් දැන ප්‍රකාශ කරෙද්ද මනාව පිළිපන් යහපත් තැනට පැමිණූ ශ්‍රමණ බ්‍රහ්මණයෝ සර්වඥ බුදුවරු නැත. මහණෙනි, මේ වනාහි මිත්‍යා දෘෂ්ටියයි. මෙතන විග්‍රහ කරනවා සර්වඥ වූ බුදුරජාණන් වහන්සේලා කියන තැනින් ප්‍රමුඛ බුදුරජාණන් වහන්සේලා ප්‍රමුඛ කරගත්ත ආර්ය මහා සංඝරත්නය මෙලොව පරලොව විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රහ්මණයෝ නැත කියන තැන අගට ඇවිල්ලා මුලින් තියෙනවා මෙලව කියලා එකක් නැහැ, පරලව කියලා එකක් නැහැ කියන තැනට එන්නත් කලින් තියෙනවා දුන් දෙහි විපාක නැත, ඒ වගේම තමයි මහා දානයේ විපාක නැත ආදී වශයෙන් මේ අර්ථ ටිකක් විග්‍රහ කරනවා. දැන් මේකට අපි කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. දැන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන තැන ගෙවෙන තැන තමයි ලෞකික සම්මාදිට්ඨිය කියන කාරණාව මතුවෙන්නේ. ලෞකික සම්මාදිට්ඨිය කියන තැන උපරිමත්වය තමයි බුදුරජාණන් වහන්සේ විශ්වාස වෙනවා කියන තැන. ඒ කියන්නේ ඒක හරියට අර ඔතන තමයි අතරම අමූලිකා සද්ධාව කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝකේ හරියටම අවබෝධ කරපු භාග්‍යවතුන් වහන්සේමයි කියන තැනට දැනෙන එක. දැන් මෙතෙන්ට එනකොට ආකාරවතී සද්ධාවකට ඇවිල්ලා නැහැ පින්වතුනි මෙතන. ඒ කියන්නේ පුද පූජාවත් පිළිවෙත්වල විපාක තියෙනවා කියන එක. ඊට පස්සේ අම්මා කියා විශේෂ කෙනෙක් ඉන්නවා, තාත්තා කියා විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි අපි දෙන දේ අපි අද කරන්නේ හොඳ දෙයක්ද අපි දෙන නරක දෙයක්ද ලෝකෙට දෙන දේ හොඳ නරක දෙපැත්තටම විපාක තියෙනවා කියන එක. අර තව විදිහට කිව්වොත් යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. අපි වපුරන්නේ කල්යාණකාරී වැඩපිළිවෙලක්ද පාපකාරී වැඩපිළිවෙලක්ද? ඒ කල්යාණකාරී පාපකාරී වැඩපිළිවෙලට අදාළව විපාක තියෙනවා කියන එක. ඒ අර්ථය දුන් දේ විපාක ඇත. එතකොට මේක දැනෙනකොට මේ අර්ථය දැනෙනකොට තමයි අතරම අර කර්මය කර්මඵලය කියන තැනින් සුකෘත දුක්ෘත කර්මඵලයන්ගේ ඵල විපාක කියන කාරණා ප්‍රකට වෙන්න ගන්න. මේව ප්‍රකට වෙනකොට මේ අර්ථ දැනෙනකොට සංසාරය කියන්නේ මේ කර්මය මුල් කරගත්ත වැඩපිළිවෙලක්. කර්මය දායාද කරගෙන, කර්මය න්‍යාය කරගෙන, කර්මය බන්ධු කරගෙන, කර්මය දායාද කරගත්තා වූ සසරක් මේ පවතින්නේ කියන එක. නැත්නම් සංසාරය කියන්නේම කර්ම වැඩපිළිවෙලක් එක්කයි තියෙන්නේ කියන එක දැනෙනකොට එතනින් එහාට මේක ප්‍රතිපදාව ඕන වෙන තැන මෙතන. කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන තැන මෙන්න මෙතෙන්ට එනකොට එන්න ඕනේ. එතකොට එතෙන්ට එන්නත් භාග්‍යවතුන් වහන්සේ සුපටිපන්නයි භාග්‍යවතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ ආදී කියන බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ පූර්ණත්වයටපත් වුණා වූ ඒ සර්වඥයන් වහන්සේගෙන්මයි මේ අර්ථය ගන්න පුළුවන් කියන අර්ථය දැනෙන්නත් ඕනේ. දැන් අද එකක් තියෙනවා. අද තමයි මේ භාග්‍යවතුන් වහන්සේවයි ලෝකේ ඉන්න සමහර අනෙක් ඔය මම දැකලා තියෙනවා ඔය
අපේ සමහර අනෙක් ශාස්ත්‍රුන් වහන්සේලාව විවිධාකාර ලෝකේන විවිධාකාර ශාස්ත්‍රුන් වහන්සේලාව භාග්‍යවතුන් වහන්සේ හා සමානව කරලා මේ හැමෝම කිව්වේ එකක් කියලා කියන ඒවා. එහෙම පෝස්ට් පාව මම දැකලා තියෙනවා. දැන් ශාස්ත්‍රූවරයෙක් විදිහට භාග්‍යවතුන් වහන්සේවත් ඒ විදිහට අර මේව කළා මේ අර එකිනෙකාට ගරු කිරීම කියන තැනින් කළාට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් අන්‍යාගමී කියොත් එතකොට බුදුහාමුදුරන්ට ගරු කරනවනේ. බුදුහාමුදුරන්ව පිළිසරණ කරගෙන ඉන්න කට්ටියත් අන්‍යාගමීන්ට එතකොට ගරු කරනවා. එකිනෙකාට ගරු කරනවා කියන තැනින්. හැබැයි කවුරු හරි කියනවා නම් භාග්‍යවතුන් වහන්සේ 100%ක් සමානයි අනිත් ශාස්ත්‍රුන් එක කියලා එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මං එහෙම කියන්නේ? මගේ අත්දැකීමට මම මේ කතා කරන්නේ. දැන් මම A level කරන කාලේ මට මතකයි මීට අවුරුදු 10කට විතර කලින් ඒ කාලේ මම මේ භාග්‍යවතුන් වහන්සේව වන්දනා කළාට උදේ ඉඳලා හවස වෙනකන් මේ ගෙවල් වල ඉන්නකොට අම්මා තාත්තත් එක්ක ඉන්නකොට ගෙදර දොරේ කටයුතු වල මේ බෞද්ධ සංස්කෘතික පරිසරය ඇතුළේ උන්වහන්සේ වන්දනා කළාට ඔය කාල් මාක්ස්ගේ දර්ශන ඉගෙන ගන්නකොට දාස් කැපිටල් පොත මුල් කරලා ඒ පොත් කියවනකොට ඒ දවස්වල මට පුදුමාකාර ගෞරවයක් ආවා කාල් මාක්ස්ට. මොකද එයා හරි හියුමැනිටි කියලා. එයා හරි මානුෂීය විදිහට ලෝකේ හිතලා තිනවා කියලා. එතකොට එහෙම කාලයක් යනකොට මට එක දවසක් දැනෙන්න ගත්තා මේ බුදුහාමුදුරුවෝ ඒගොල්ලෝ ඇත්තද දන්නෙත් නැහැ. ඒගොල්ලෝගේ චරිත කතා නම් තියෙනවත් දන්නෙත් නැහැ ලෝකේ. හැබැයි මේ කාල් මාක්ස්ලා නම් මේ ඉතිහාසෙ ඉඳලා තියෙනවනේ. ඒගොල්ලෝ නම් මොන හරි දෙයක් ලෝකෙට කරලා තියෙනවා. කියලා මේ මට ආව පොඩි අදහසක් මේ බුදුහාමුදුරන්ට පහම්පත්තු කරන මොකද මේ බුදුහාමුදුරුවෝ මොන හරි කරලා තියෙනවද දන්නේ නැහැ. ඊට වඩා මේ කාල් මාක්ස් කොච්චර දේවල් ලෝකෙට කරලා තියෙනවද? එතුමාට මට ගෞරවයක් තිබ්බා. ඒ කියන්නේ මේ දාස් කැපිටල් පොත කියවල පුදුම ගෞරවයක් මට ආවා එතුමා සම්බන්ධව. මොකද ලෝකේ සම්බන්ධව හරි මානුෂීය විදිහට බලපු අර්ථයක් ඒ එංගල්ස් මහත්තයත් එක්ක එකතු වෙලා ලියපු ඒ පොතේ තියෙනවා. දැක්කහම ඒක දැනෙනවා. එතකොට ඒ අර්ථ එනකොට ජේසුතුමා හරි වෙන්න පුළුවන්, නබිතුමා හරි වෙන්න පුළුවන්, බුදුහාමුදුරුවෝ ඒගොල්ලෝ දැන් දැකලත් නැහනේ. අපි පුංචි කාලේ දැන් අපි ඉන්නේ පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වෙනේ මගේ පිංගුතුනි. එතකොට අපි ඇහැට දැකලත් නැහැ. අපිට කනට ඇහිලත් නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවන් ඇහැට දැකලත් නැහැ. බුදුහාමුදුරුවන්ගේ බණපදේ ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ බණ ඇහුණට බුදුහාමුදුරුවන්ගේ හඬම කනට ඇහිලත් නැහනේ. දැන් සසරේ ඕන තරම් ඇහිලා ඇති මතකත් නැහනේ දැන් මේ යත් බැවේ ඕක. ඉතින් මොකද උනේ? මට ඉතින් බුදුහාමුදුරුවෝ නිකන් ඉතින් මේ වන්දනා කර මොනවද මේ වගේ කියලා එහෙම එන්න ගත්තා. මම ගණන් ගත්තෙත් නෑ. මම ගෙදර පහන තියෙනකත් ඒ දවස්වල නැවතුව මොකද ඊට වැඩි මේ මාක්ස්ලා කොච්චර දෙයක් ලෝකෙට කරලා තියෙනවද කියලා දැනෙච්ච කාලේ. ඒ කියන්නේ මේ කාලේ. හැබැයි කාලයක් යනකොට මටම දැනෙන්න ගත්ත ක්‍රමානුකූලව නෑ ඒක එහෙම නෙමෙයි කියන එක. ඒක එහෙම නොවේ කියන එකත් කාලයක් ගියා තේරෙන්න. හැබැයි අදටත් මම මාක්ස්ට ගරු කරනවා. ජේසුතුමාට ගරු කරනවා, නබිතුමාට ගරු කරනවා. ආගමික ශාස්ත්‍ර විදිහේ හැම දිනාට මොකද මේ බොහෝ දෙනෙක්ගේ පොත්පත් කියවන්න අපිට අවස්ථාව හම්බුණා අපේ පාසල් ජීවිතේ විශ්වවිද්‍යාල කාලේ ඒ තිබිචර දර්ශනීය ඉගෙන ගන්න තිබිච්ච උවමනාව නිසා. එතකොට ඒ හැම ශාස්ත්‍රූරයෙක්ටම ඒ හැම ගුරුවරයෙක්ටම ගරු කරනවා. ඒ අතින් විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ 80 ගණන් වල ලංකාවට එනවා ක්‍රිෂ්ණමූර්ති මහත්තයා. එයා ලංකාවේ කරපු දේශනා ටික අදටත් ක්‍රිෂ්ණමූර්ති පදනම සහ ලංකාවේ තියෙන විවිධාකාර සෙන්ටර්ස් ඒගොල්ලෝ ගාව තියෙනවා මේ ක්‍රිෂ්ණමූර්තිගේ දර්ශනය. දැන් ඒ ක්‍රිෂ්ණමූර්තිගේ දර්ශනයත් අර චින්තන විප්ලවයක් ඇති කරගන්න මගේ පැත්තෙන් හිතන විදිහේ විප්ලවයක් ඇති කරගන්නට උපකාර වුණා. හැබැයි ක්‍රිෂ්ණමූර්තිව මම කවදාවත් සරණ ගියේ නැහැ. සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේ විතරයි. සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේ. ක්‍රිෂ්ණමූර්තිගෙන් ජීවිතේ ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. අධිකාරම්තුමාගෙන් ඉගෙනගෙන තියෙනවා. ජීවිතේට අරන් තියෙනවා. කාල් මාක්ස්ගෙන් ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඔය අන්තිමට මේ සේරම දාර්ශනිකයෝ සහ මේ සේරම මේ ලෝකයේ යහපත් කරන්න කතා කරපු සෑම සියලු දෙනාගේ අර්ථ කොම එක තැනකට කැටි කරලා ඊටත් එහාට මට භාග්‍යවතුන් වහන්සේව දැනෙන්න ගත්තා එක තැනකදී. අන්නේ දැනෙන තැනදී තමයි ඇත්තටම මට දැනුනේ මේකට වෙන්නේ ධර්මයේ අමූලිකා සද්ධාව කියන්නේ කියලා. අමූලිකා සද්ධාව. මොකද ඒ කියන්නේ මේ සමස්ත කාරණාව අඩුවක් නැතුව වැඩිත් නැතුව භාග්‍යවතුන් වහන්සේ ගාව තියෙනවා කියන එක. භාග්‍යවතුන් වහන්සේව දැනෙන්න ගන්නකොට මේ උන්වහන්සේ පෙන්වලා තියෙන ජාතක සූත්‍ර විනය අභිධර්මයේ මේ පෙළ දහමන් අධ්‍යයනය කරගෙන යනකොට සහ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරමින් ලොකු ස්වාමීන් වහන්සේලා වැසුරු කරගෙන දැනෙන්න ගත්තා උන්වහන්සේ තමයි මේ කතාව හරියටම කියලා තියෙන්නේ. අර උන්වහන්සේලාත් යමක් කියලා තියෙනවා. අර පිරිසත් යමක් කියලා තියෙනවා. ඒකත් අපේ ජීවිතේට උපකාරයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේ කියන තැනත් එක්ක අර්ථන සමාන කරන්න බෑ කියන තැන දැනනකොට තමයි අමූලිකා සද්ධාව කියන එක ආවේ කියලා මට දැනුනේ. ඒ කියන්නේ මේ ඒක විතර මූණිච්චාව නෙමෙයි, රඟපෑම නෙමෙයි. අර සද්ධාව කියලා පෙන්නන එකක් නෙමෙයි ඒක. ඇත්තටම දැනුණා හදවතටම භාග්‍යවතුන් වහන්සේ විශේෂයි කියන එක. මෙන්න මේක දැනෙන වෙලාවෙදි තමයි තව භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම විනයට නැඹුරු වෙලා ඔය ලොකු ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම රේරුකාන් නායක හාමුදුරුව මතක් කරන්න ඕනේ. ඒ වගේම කටුකුරුන්ද නායක හාමුදුරුවන් මතක් කරන්න ඕනේ. ඒ වගේම නාවිනී ආර්යධම්ම ලොකු ස්වාමීන් වහන්සේ, ඒ වගේම
පුංචි කාලේ ඉඳලම ගොඩක් මේ පැත්තට නැඹුරු වෙන්න හේතු වෙච්ච ස්වාමීන් වහන්සේ තමයි රාජගිරි අරිඥාන ලොකු ස්වාමීන් වහන්සේ. ඒ වගේම ගුණගල්දිනී අබේරතන අලංකාර ලොකු ස්වාමීන් වහන්සේ ආදී වශයෙන් මේ නම් කියන්න ගොත් විශාල ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක් ඉන්නවා. ගිහි පිරිසත් ඒ වගේ ඉන්නවා. මේ ධර්මයේ හොයාගෙන යන්න මට උදව් කරපු. ඒ සෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම ඇසුරු කරගෙන සහ ඒ ස්වාමීන් වහන්සේලා කියන්නේ මොකක්ද කියන තැනින් උන්වහන්සේලා කියන එක නෙමෙයි මම බැලුවේ. උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේව කොහොමද මෙතන මතු කරන්නේ කියන එක. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය මතු කරන්නේ කොහොමද කියන එක. ඒ අර්ථයෙන් තමයි බණ ඇහුවේ. ඉතින් ඒ අර්ථයෙන් ඒ මට බණ ඇහිච්ච මම ධර්මයේ ශ්‍රවණය කරපු ඒ සෑම ස්වාමින් වහන්සේ කෙනෙක්ටම අදටත් මම ඊටාම උත්කෘෂ්ටව ගරු වන්දනා කරනවා. ඒ හැම කෙනෙක්ටම මම දන ගහලා වඳිනවා. මොකද ස්තුතියි. ඒ ඇත්තෝ අපි වෙනුවෙන් කරපු කැපකිරීමට තමයි අපිට අද මේ කාරණාව හම්බ වෙන්නේ. මේ ධර්මයේ තේරුම් ගන්න පරිසරයක් හැදුනේ. හැබැයි ඒ ධර්මය තේරුම් අරගෙන ඉදිරියට එන ගමනේදී ප්‍රමුඛ උනේ හැමතිස්සම භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේගේ ධර්ම විනය පුද්ගලයෙක් නෙමෙයි. ඒකයි පුද්ගල සරණ ගියේ නෑ කොයි වෙලාවකවත්. භාග්‍යවතුන් වහන්සේ සරණ ගියේ ධර්මයේ සරණ කරගත්තේ. එතකොට තමයි සංඝ ගුණ පේන්න ගත්තේ. සංඝ ගුණේ පේන්න ගත්තේ ගමේ ඉන්න පන්සලේ හාමුදුරන්ගේ තුලනුත් ගුණ දකින්න පුළුවන් උනේ එතකොට. මොකද එතකොට තමයි ප්‍රතිපදාව තේරෙන්න ගත්තේ. දැන් මෙතෙන්ට එනකොට මේ අමූලිකා සද්ධාව කියන දැනට එනකොට තමයි ඇත්තටම දැනෙන්න ගත්තේ භාග්‍යවතුන් වහන්සේමයි මෙතන පිළිසරණ සද්ධර්මයමයි පිළිසරණ කියන තැනින් ප්‍රමුඛ වෙලා අර දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන මෙලවත් පරලවත් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රහ්මණයෝ කියන තැන. ඒ අර්ථය විවරණ වෙන්න ගත්තේ ඔන්න ඔතනින්. මෙතන තමයි දැනෙන්න ගත්ත තැන. ඒ කියන්නේ මේ දසවස්තුක සම්මාදිට්ඨිය මෙතන පූර්ණ වෙන්න ඕනේ නේද? දසවස්තුක සම්මාදිට්ඨිය මේ අදහස පූර්ණත්වයට මේ කියන්නේ හොඳටම දැනෙන තැනකදී නේද භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනේ විමසෙන්නේ කියන එක. ඔන්න ඔතනදී තමයි පේන්න ගත්තේ අර බුදුහාමුදුරයන් කාලේ හිටපු විමුක්තිකාමී පිරිස ඒගොල්ලෝ කිසිම පුද්ගලයෙක් සරණ ගිහිල්ලා නෙමෙයි එන්නේ. දැන් ආලවක එන්නේ භාග්‍යවතුන් වහන්සේම හම්බෙන්න කියලා නෙමෙයි කෙලින්ම උන්වහන්සේව පරසක්වල ගහනවා කියලානේ. අඟුලිමාල එන්නේ කෙලින්ම මේ කඩුවක් කරේ තියාගෙන. පුක්කුසාති එන්නේ රාජ්‍යයක් අතෑරලා. රට්ටපාල කුමාරයා එන්නේ සිටු තනතුරු අතෑරලා. පිප්පලි භද්‍රාදී කුමාරවරු කුමර කුමරියෝ එන්නේ සියන සේරම සැප සම්පත් අතෑරලා දාලා විමුක්තිය හොයාගෙන ඉන්නේ. විමුක්තිය වෙන මොකුත් නෙමෙයි. ඊතර වීම මේ සංසාරේ යන්න බෑ මේක මහා කර්මයක් මේක ඉවර කරන්න ඕනේ මේක ඉන්න බෑ කියලා. ඒ අර්ථයෙන් ඉන්නේ විමුක්තිය හොයාගෙන. එතකොට ඒ විමුක්තිය හොයාගෙන එන පිරිසට එදා ගුරුවරුන්ගෙන් අවවාද ලැබුණා. දැන් අපිට හොඳම උදාහරණය විමුක්තිකාමී සමාජය තුළ එදා හිටපු අපේ ඒ විමුක්තිය හොයාගෙන ගියපු තරුණයෝ දෙන්නෙක් තමයි තරුණ වයසේදීම කෝලිය උපතිස්ස දෙන්න. මේ දෙන්නට මුණ ගැහෙනවනේ සංජය පරිබ්‍රාජකයා ගාව කාලයක් ඉගෙන ගන්න ඕනේ. ඒගොල්ලෝ ඒ ප්‍රතිපදාව උපරිම හොඳට කරනවා. ඒ සංජය උගන්වන විමුක්ති මාර්ගය උපරිම හොඳට කරනවා. හැබැයි ඒ සංජය උගන්වන විමුක්ති මාර්ගය උපරිම හොඳට කරලා ඒකෙත් පරතරයට ආවට පස්සේ සංජයගේ ඉගෙනවීම දිගට කරන් ඉන්න කියලා සංජය ඉල්ලනවා. ඕව දෙන්න මාත් එක්ක ඉඳගෙන මේක උගන්වන්න කියලා. හැබැයි ඒ දෙන්න ඒක අහගෙන එතන හිටියට ඒ සංජයත් එක්ක හිටියට ඇතුළේ තිබ්බ විමුක්තිය නෑ මෙතනට එහා ගියපු කතාවක් තියෙන්න ඕනි කියන විමසීම. ආන්ගේ විමසීමෙන් තමයි අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහෙනකොට දන්නේ නැහැ මේ රහතන් වහන්සේ කෙනෙක් කියලාවත්. උන්වහන්සේගේ හෙළපිලිය ප්‍රසන්නයි. හෙළපිලිය ප්‍රසන්නයි කියන්නේ මතු පිටින් පේන අර ඇවිදගෙන යනකොට දැකපු තිබිච්ච අර මහා සංවර භාවයට මහා ප්‍රසන්න භාවයට ගිහිලා පැහැදිලා තමයි මේ කතා කරන්නේ. ඒ කතාව ඇතුලේ තමයි එදා කෝලිය උපතිස්ස දෙන්නාට ඇහෙන කාරණාව විශේෂම උපතිස්ස බ්‍රහ්මණයාට ඇහෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහි කාලේ මට සමාවෙන්නේ වචන දෙක පැටළුනොත් ඒ කෝලිය උපතිස්ස බ්‍රහ්මණය දෙන්නගේ මුලින්ම කෝලිය බ්‍රහ්මණයා මේ කතාව අහගන්නේ මොකද්ද? ය ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසං හේතු යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියන අර සතරපද ගාථාවේ අදහස එන විදිහට එදා උන්වහන්සේ කතා කරපු භාෂාවෙන් කිව්වා. මේක කිව්වා. ඉතින් බණපද දෙක ඇහෙනකොට කාරණාවක් වැටහුණා. සත්‍ය මොකද්ද අසත්‍ය මොකද්ද කියන කාරණාව. ඉතින් ඒ වැටහීමෙන්ම ගිහිල්ලා තමන්ගේ යාළුවට උපතිස්සයට කිව්වට පස්සේ එයාත් ඒක අවබෝධ කරනවා. ඉතින් මේ දෙන්නගෙම තිබ්බේ විමුක්තිකාමී මානසිකත්වයක් මිසක් මේ අරයා කවුද මෙයා කවුද එයාගේ සිල් මොකද්ද අරයාගේ සිල් මොකද්ද එයාගේ ගුණවත්ද අගුණවත්ද ඕවා හොයන්න ගියේ නෑ. බාහිර සිල් අනම්මනම් හොයන්නම ගියේ නෑ. මොකද්ද පොයින්ට් එක මේ කතාව කියනවාද හරියට මේ කාරණාවේ ගැඹුර විග්‍රහ කරනවාද? ඒ අර්ථයෙන් විමුක්තිකාමී මානසිකත්වයකින් පරිශ්‍රණය කරන තැනකින් තමයි භාග්‍යවතුන් වහන්සේ ගාවට එන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ ගාවට එන්න කලින්ම කාරණාව තේරුම් ගන්නවා. මොකද ඒ තරම් පාරමිතාවක් ප්‍රඥාවක් තිබිච්ච මහා උත්තමයෝ දෙන්නේ. ඉතින් කොහොම හරි දැන් ඒගොල්ලෝ අවබෝධ කරපු ඒ සම්මාදිට්ඨිය මොකක්ද?
ලෞකික සම්මාදිට්ඨිය තුලින්ම ලෝකෝත්තර සම්මාදිට්ඨිය පහළ කරගත්තා වූ ඒ වැඩපිළිවෙල මොකක්ද කියන එක අද අපි සාකච්ඡා කරමු. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා අන්ධකාරයෙන් අන්ධකාරයට යන පිරිස මේ ලෝකේ ඉන්නවා. අන්ධකාරයෙන් ආලෝකයට එන පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ අර අඩුමතරමේ දසවස්තුක සම්මාදිට්ඨියවත් නැති තැනක මිනිස්සු කොච්චර ඉන්නවද අද? චාල පිරිසක් කොච්චර ඉන්නවද කියන්නේ මේවා මේ දෙන දේවල් වල විපාකයක් නැහැ. පූජා සත්කාර ඕවා විපාක නැහැ. කුසල මේ හොඳ නරක කියලා දෙයක් ලෝකේ නැහැ. ඕවා බොරු කතා. මේ ඉන්නකම් විතරයි කාලා බිලා අතල්ලක ඉඳහල්ලා කියලා. එහෙම මෙලව කියලා එකක් මේ ඉන්න ලෝකේ විතරයි පරලෝක ඕවා නැහැ. ඕවා බොරු කතා. ඒ වගේ දැන් පරලෝකවල ඉන්න කට්ටියට දෘෂ්ටි තියෙනවා මෙහෙම ලෝකයක් නැහැ කියලා. කියන්නේ මනුස්ස ලෝක මේ වගේ ලෝක නැහැ කියන එක. මනුස්ස ලෝකවල ඉන්න කට්ටියට අදහස් තියෙනවා പ്രേත ලෝක, කුපිසාජ ලෝක, කුම්බාණ්ඩ ලෝක, ඒ වගේ නැත්නම් දේව ලෝක ඕවා නැහැ කියන එක. ඔය දෙපැත්තටම මිත්‍යා දෘෂ්ටිය තමයි. ඊළඟට ඕපපාතික සත්‍යෝ කියලා එකක් නැහැ. ඔක්කොම මේ අම්මගේ බඩෙන් ඉපදෙන කට්ටිය තමයි ඉන්නේ. මේ අනිත් ඔක්කොම එහෙම හරි නැත්නම් මොකක් හරි තමන් දන්න සීමාවෙන් තමයි උප්පත්තිය ගැන කතා කරන්නේ. ඕපපාතික සත්‍යෝ කියලා කට්ටියක් ලෝකේ නැහැ. අර ඒ වගේ අර ඒ අදහස් දරාගත්ත පිරිස අනන්ත අපරිමාණෙ ඉන්නවා. චාල වශයෙන් ඉන්නවා. එතකොට ඊළඟට භයානකම කාරණාව ධර්මම එක තමයි මෙලව පරලොව විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රහ්මණයෝ නැහැ කියලා ආපු එන අදහස. මෙතෙන්ටත් එන්න පුළුවන්. දැන් මේ අදහස දරාගෙන මේ පිරිසක් කවුරුහරි ඉන්නවා නම් ඒක ඊටාම බරපතල තත්ත්වයක්. නියත මිත්‍යා දෘෂ්ටික සහගත ස්වභාවයක්, මිත්‍යා දෘෂ්ටි සහගත ස්වභාවයක්, මිත්‍යා දිට්ඨික වැඩපිළිවෙලක්. දැන් ඒ වැඩපිළිවෙලේ මිත්‍යා සහගත වැඩපිළිවෙලෙන් කෙනෙක් එනවා නෑ මේ හොඳ නරක කියලා එකක් ලෝකේ තියෙනවා. දෙන දේ විපාක තියෙනවා. අපි වපුරන විදියට ආස්වැන්න ලැබෙනවා කියන කාරණාව. කුසල කර්මයන්ගේ ඵල විපාක තියෙනවා කියන කාරණාව. මෙලොව පරලොව කියලා එකක් තියෙනවා. මේ පෙලොව පරලොව ක්‍රියාකාරීත්වයක් තියෙනවා. උපදින ඕපපාතික සත්‍යෝ ඉන්නවා. ඒ වගේම තමයි මෙලොව පරලොව විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරපු බුද්ධ ආදී ආර්ය උත්තමයන් ආදී ශ්‍රමණ උත්තමයන් වහන්සේලා බුද්ධ ආදී ඒ ආර්ය උත්තමයන් වහන්සේලා ඉන්නවා කියන අර්ථය. ඒ ශාසනය පවතිනවා කියන අර්ථය. ඒ අවබෝධය මතු කරගන්න පුළුවන් කියන අර්ථය. දැන් මේ ඔක්කොම අයිති වෙන්නේ සම්මාදිට්ඨියට. දැන් අද කවුරු හරි මෙහෙම කියනවනම් බුදුහාමුදුරුවෝ හිටියා තමයි ලෝකේ. හැබැයි දැන් අද මේක කරගන්න බෑ කියලා ඒකත් භාග්‍යවතුන් වහන්සේට කරන මහා නිග්‍රහයක්. ඒ කියන්නේ කෙලින්ම ශ්‍රමණ බ්‍රහ්මණයෝ නැහැ කියන තැනට ගිහිල්ලා. ඉවරයි ඉතින්. ශාසනයමත් අතහැරෙනවා සම්පූර්ණ මුළු සමස්ත වැඩපිළිවෙලම අතහරගන්න. ඒ කියන්නේ ප්‍රතිපදාවම අතහරගන්න තැනකට යන්නේ. ඒතකොට එතෙන්ට නොයා අපි මේ කියන තැනට එන්න මේ අර්ථය ගන්න බොහොම පැහැදිලිව මෙලවත් පරලොව විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රහ්මණයෝ කියන තැනට අදහස අර්ථය විවරණය කරගත යුතුමයි. ඒ අර්ථයෙන් ඒ හැඟීම තුළ හොඳට බලන්න මගේ පින්වතුනි මේ අමූලිකා සද්ධාව කියන්නේ ඔන්න ඔතන. දැන් ඔය අමූලිකා සද්ධාවට කෙනෙක් ආවොත් එයා එතනින්ම තමයි ආකාරවතී සද්ධාවට මෙහෙය වෙන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට. කියන්නේ භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කතාව හරියටම කියලා තියෙන්නේ කියන තැන. අහං නජානාමි භගවන්තං ජානාමි. මම දන්න කෙන්ගෙඩියක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කතාව හරියටම විග්‍රහ කරලා තියෙන යම්කිසි අංශු මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් එතනට ආවොත් එතනින් එහාට වරදින්නේ නැහැ. ඉතින් ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේත් එක්ක මේ ගමන ගිය හැකියි. හැබැයි කොහේ හරි තැනක භාග්‍යවතුන් වහන්සේව අතහැරුණොත් වැඩේ ඩිස්මිස් වෙන්න පුළුවන්. එහෙම වෙනවා. අත්දැකීමෙන් කියන්නේ වෙනවා. ඩිස්මිස් වෙනවා. ආයි භාග්‍යවතුන් වහන්සේ ගාවට එනකොටම තමයි කතාව මේ වර්ධි අඩුපාඩු අඳුනාගෙන ඉස්සරහට යන්න පුළුවන්. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මයේ කියන තැනින්මයි අපි මේ කටයුතු කතා කරන්නේ. එතකොට ඒ තැනින් එනකොට ලෝකයේ තුල ඇත්තරම අමූලිකා සද්ධාව කියලා කියන්නේ මේ ආලෝකයට එනවා කියන කාරණාව. ඒ කියන්නේ මෙහෙම ශ්‍රමණ බ්‍රහ්මණයෝ ලෝකේ ඉන්නවා මේ ගමන යන්න පුළුවන් කියන අර්ථයට එන තැන. අන්න ආලෝකයට ආව. ඒ කියන්නේ අන්ධකාරයෙන් ආලෝකයට ආවා. ඊට පස්සේ වෙන වැඩේ තමයි දැන් ඔන්න යනවා ශුන්්‍යතාවය කතා කරන්න. දැන් ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද ඔය මොනම හෝ ආකාරයක් පරියායක් අරගෙන ඒ අර්ථ අරගෙන අපි සාකච්ඡා කරන්න යනවා ශුන්්‍යතා ධර්මය. මේක කතා කරන්න ගියාම ශුන්්‍යතාවය කතා කරන්න ගියාම ඒක වැරදුනොත් එහෙම. ඒ කියන්නේ දැන් සත්වයක් පුද්ගලයෙක් ඇත කියන එක ඒකාන්තයක්. සත්වයක් පුද්ගලයෙක් නැත කියන එකත් ඒකාන්තයක්. ද්‍රව්‍යයක් වස්තුවක් ඇත කියන එක ඒකාන්තයක්, ද්‍රව්‍ය වස්තු නැත කියන එක ඒකාන්තයක්. දැන් මේ ශුන්්‍යතාවය කතා කරන මේ ඇත නැත දෙයන්තය විග්‍රහ කරන ශුන්්‍යතා ධර්මය කතා කරන්න එන තැනට ආවට පස්සේ කෙනෙක් ආලෝකයෙන් ආලෝකයට යන ප්‍රතිපදාව හෙවත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන තැන විවරණය කරගන්න දක්ෂ නොවුනොත් වෙන කාරණාව තමයි එහෙම පිරිස ශුන්්‍යතා ධර්මයේම වරද්දලා අල්ලගෙන සර්පයානේ නැට්ටෙන් ඇල්ලුවොත් බඩුනේ. ඒ කියන්නේ වරදිනවනේ. වරද්දීමනේ තියෙන්නේ. වරද්ද ගැනීමමනේ තියෙන්නේ. 99.99999ම තියෙන වරද්ද ගන්න වැඩ පිළිවෙල. 0.0.001ක සම්භාවිතාවයක් තමයි මේක අල්ල ගන්න හැකියාව තියෙන සම්භාවිතයි. තාම අඩුයි මේ කතාව.
ඒක කියපු කාරණාව උදාහරණ හොඳට තෝරගන්න. එතකොට ශුන්‍යතා ධර්මයේ වරද්ද ගත්තොත් ඒ වරද්දගත්ත එකෙන්ම වෙන දේ තමයි අර ආලෝකයෙන් ඒ කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨියක් හරි පහල කරගන්න පුළුවන් තැනකට ආවනම් එතනින් නැවත යනවා පින්වතුනි අන්ධකාරයට. අන්න බුදුහාඳුරෝ කියනවා අන්ධකාරයෙන් අන්ධකාරයට යන පිරිසක් ලෝකේ ඉන්නවා. අන්ධකාරයෙන් ආලෝකයට යන පිරිසක් ඉන්නවා. ආලෝකයෙන් අන්ධකාරයට නැවත යන පිරිසක් ඉන්නවා. මොකද ප්‍රතිපදාව වරද්දගෙන. එහෙම පිරිස අද ගොඩක් වැඩි. ප්‍රතිරූපකත් එක්කන තියෙන වැඩිපුර මැහෙන්නෙත් ප්‍රතිරූපකනේ අහගන්නෙත්. يعني ස්වාමීන් වහන්සේලා කියන කවුරු කොහොම මොනවා ගුවත් අපිට සමල්ලාට ඒ ස්වාමීන් වහන්සේලාත් හරිම අර්ථය පිළිහිලා කියනවාද කියලා බලන්න. මොකද ඔය ඔක්කොම ස්වාමීන් වහන්සේලාව අධ්‍යයනය කළත් නැහැ. එතකොට බොහෝ වෙලාවට වෙන දේ තමයි ධර්මයේ කියලා අධර්මයේ අල්ලගන්න තියෙන අවස්ථාව වැඩි. විනය කියලා අවිනය තමයි ආයි අල්ලන්නේ. එතකොට මෙතෙන්ටපත් නොවෙන්න ආලෝකයෙන් ආලෝකයට යන්න එකම පිළිසරණයි. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේව විශ්වාස කරන එක. භාග්‍යවතුන් වහන්සේව විශ්වාස කරන එක. දැන් මෙහෙම කිව්වහම කෙනෙක්ට ප්‍රශ්නයක් එනවා. ඉතින් කොහොමද බුදුහාඳුරෝ කියලා තියෙනවනේ මම පොතේ කිව්වත් ඊට පස්සේ පෙළට කිව්වත් පෙළේ කියලා තිබ්බත් පෙළේ කිව්වත් මොකද පොතේ කිව්වත් පරම්පරාවෙන් කිව්වත් ඔහොම කියලා තියෙනවනේ බුදුහාඳුරෝ විශ්වාස කරන්න එපා කියලා. ඔව් ඇත්ත. භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා තමයි. සමහර තැන්වල තියෙනවා ඕගොල්ලන්ට මම මේක කියන නිසාද ඕගොල්ලෝ මේක පිළි අරන් ඉන්නේ කියලා අහපු තැන් තියෙනවා පෙළ දහම. මම කියන නිසා පිළි අරගෙන ඉඳින්න එපා පින්වතුනි. ඕගොල්ලෝ විමසන්න මේ කතාව කියන එක. එහෙම අහපු තැන් තියෙනවා. අර එක තැනක තියෙන්නේ ඔබට සමාන මහා පරිනිබ්බාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණ මංචකේ ඉන්නකොට කියනවනේ සියල්ලෙන් සියල්ල අවබෝධ කරාව භාග්‍යතුන් වහන්සේ ඔබ ඉදිරියේ පෙනී ඉන්නවා. ඔබලාට කිනම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අහන්න. ඒක ආයි අහන්න බැරි වුණා කියලා පස්සේ දුක් වෙන්න එපා. දැන් අහගන්න කියලා කියනවා. අහන්න තියෙන දෙයක්. ඊට පස්සේ කියනවා Tamanට අහන්න අමාරුයි නම් යාළුවෙක් ලව්ව හරි අහන්න. ඒ තරම් මහා විවෘත භාවයකින් භාග්‍යවතුන් වහන්සේ කටයුතු කරන්නේ. ඒතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ එච්චර විවෘතව අපිට මේ ධර්මපරියාය පෙන්නලා තියෙනකොට ඒ එච්චර විවෘතයි කියන තැනින්වත් ඒ ශාස්ත්‍රෝරයා ගැන පැහැදීමක් එන්න ඕන. ඒකයි මට නම් ඒවෙන් තමයි ඇත්තටම පැහැදීමක් එන්න ගත තැන් ඒවා මොකද දැනෙන තැන්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් උන්වහන්සේ සංසාරය පුරාවට අපි වෙනුවෙන් කරපු කැපකිරීම. කෙලෙහි ගුණය. ඒක අනිවාර්යෙන් බලෙන් ගන්නත් බෑ. ඒක එන්න එපා. එතන දැනෙන්න ඕනේ. ඔතන දැනෙනකොට තමයි ඇත්තටම අමෝලිකා සද්ධාව කියන පදනම එන්නේ මගේ පින්වතුනි. එතකන් අර ලෝකයේ රඟපාන ඒවා, ඒ කියන්නේ හාමුදුරුවන්ට පේන්න අතු ගාන ඒවා, එහෙම නැත්නම් පන්සල පිරිසුදු කරන ඒවා, දායක සභාවේ කටයුතු කරන ඒවා, සමහරට ගමෙන් පන්සලෙන් හාමුදුරුවන්ගෙන් ලකුණු ගන්න, එහෙම නැත්නම් කාගෙන් හරි ප්‍රශංසාවක් ගන්න, කීර්ති නාමයක් ගන්න, ලම්බු සත්කාර ගන්න. එහෙමත් සද්ධාව තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. දැන් හොඳම උදාහරණේ මම ඔක තේරෙන්නම කියලා දෙන්නම්. ඔය අපි කියනනේ තෙරුවනට නැමී ඉන්න කියලා. දැන් ඔය තෙරුවනට නැමී ඉන්නවා කියන අර්ථය ගන්නකොට මම මුලින්ම මට මේ නැමී ඉන්න කියන අර්ථය ගන්නකොට මට ආවේ මගේ ගිහි කාලේ මම පොඩි කතාවක් කියන්නම්. ඔය දවසක් මම ගියා ඔෆිස් එකක වැඩ කරන්න. ඔෆිස් එක යුනිවර්සිටි යන දවස්වල යම්කිසි ඔෆිස් එකක වැඩ කරන්න ගියා. ඒ යනකොට මේ ඒ ඔෆිස් එකේ තියෙන පරිසරය ඒක නැත්නම් අර ඔය කාර්යාලයක තියෙන පරිසරය කතා කරනකොට ඒකේ තියෙනවා මේ අන්නරු බොස්ට කඩේ යනවා. දැන් සමහරලාට එයා ආයතනයට හොඳටම හිතයිශී වෙලා කටයුතු කරලා ආයතනයට තමන්ගේ ගෞරවයෙන් උපරිම තමන්ගේ ආයතනයට සලකන්න ඕනි කියන අර්ථයෙන් තමයි මේ මනුස්සයා සමහරට වැඩ කරන්නේ. හැබැයි පැත්තකින් ඉඳලා බලාගෙන ඉන්න අසත්පුරුෂ මනසකට හිතෙන්න පුළුවන් අන්න අරු කඩේ යනවා. අන්න අරු බොස්ට නැවෙනවා. දැන් ඔය නැවෙනවා කියලා කිව්වහම මං කල්පනා මේ නැවෙනවා කියන අර්ථයෙන් මොකද්ද මේ ගන්නෙ? දැන් විශ්වවිද්‍යාලවලත් ඔය කතාව තියෙනවා. මේ නැමී ඉන්නවා කියලා කිව්වහම නැමෙනවා කියලා කිව්වහම සාමාන්‍ය සමාජය තුල මිනිස්සු අර්ථ ගන්නේ මහා අසත්පුරුෂ අර්ථයක්. අන්න බොස්ට කඩේ යනවා. අන්න බොස්ට දෙනවා. අන්න නැවෙනවා. අන්න කන්දන් අල්ලනවා. අන්න කියලා අන්න එහෙම තමයි නැමී ඉන්නවා කියන එකට අර්ථය ගන්න. දැන් පළවෙනි පාරට ඇහෙනකොට තෙරුවනට නැමී ඉන්න ඕනේ කියලා මට ආවේ ඒ අර්ථය. තෙරුවනටම නැමී කටයුතු කරන ගුරු ස්වාමීන් වහන්සේලාගෙන් ඇහෙනකොට තෙරුවනට නැමී කටයුතු කරන්න ඕනේ කොහොම මේ තෙරුවනට කඩේ යන්න වගේ එකක්ද මේ කියන්නේ කියලා. මොකද එන්නේ ඒ වගේ අර්ථනේ. මොකද මනස අසත්පුරුෂයින්. ඒක ආවා. ඒක අඳුරගත්තා. දැන් එතකොට ආවේ ඒ වගේ අර්ථයක්. ඒ කියන්නේ තෙරුවනට නැමී ඉන්න කියන තැන මොකද්ද මේ කියන්නේ කියන එක තේරුන්නේ නැහැ. මෙතන කියන්නේ තෙරුවන කෙරෙහි නම්‍යශීලී වෙන්නට ඕනේ. බුදුහාමුදුරෝ යම් අවවාදයක් දීලා තියෙනවා නම් ඇයි ඒක දීලා තියෙන්නේ? ඇයි එහෙම අවවාදයක් පෙන්නලා තියෙන්නේ කියන නම්‍යශීලීත්වය අපි ගාව ඉන්නට ඕනේ. මේ නම්‍යශීලීත්වය තමයි මගේ පින්වතුනි අමෝලිකා සද්ධාව. දැන් නම්‍යශීලීත්වය තුල කියන දේ gedhi pitin පිළිගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ විමසනවා. ඒක බුදුහාමුදුරුවෝ කෙරෙහි සද්ධාව පිහිටවන්න කියලා මෙහි කියන්නේ
එහෙයියා කියලා හැමදේටම සාදු කියන්නේ කියලා නෙමෙයි. පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නේ. දැන් මම නෙමෙයි ඒක කියන්නේ. ඒකත් බෙලදහමේ ලස්සනට තියෙනවා. එදා හිටපු භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ අන්‍ය පරිබ්‍රාජකයෝ යම්කිසි අර්ථයක් ගෙනාවොත් කාමය ගැන, රූපය ගැන, පටිච්චසමුප්පාද ගැන මේවා අර්ථ ගෙනල්ලා පරවාද කරනකොට ඒවා අහගෙන ඒවා පිළිගන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක සාකච්ඡා කරනවා. එහෙමයි ලෙහාගත්තේ. එතකොට එහෙම විමසීමකින් යන ගමනක් ශාසනය කියලා කියන්නේ. කවුරුත් කියනකට පිළිගන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. තමන්ම විමසනවා. එතකොට ආන්ගේ විමසීම තුළ තෙරුවනට හැබැයි නම්‍යශීලී වෙන්න ඕනේ. කියන්නේ බුදුහාමුදුරන්ට නම්‍යශීලී වෙන්න ඕනේ. සතාගතයන් වහන්සේගේ භාග්‍යවත් ධර්මයට නම්‍යශීලී වෙන්න ඕනේ. ඒ ධර්මය දරාගෙන යන මහා සංඝ ගුණයට, පුද්ගලයන්ට නෙමෙයි, සංඝ ගුණයටයි නම්‍යශීලී වෙන්න. මොකද දැන් අද සමහර වෙලාවට දුසිල්වත් හාමුදුරුවෝ කෙනෙක් හිට රහත් වෙලා තියෙන්න පුළුවන්. අද සුසිල්වත් වගේ පෙන්නන් ඉන්න හාමුදුරුවෝ කෙනෙක් හෙට පට්ට දුසිල් වෙන්න පුළුවන්. දැන් අපි දන්නේ නැහැනේ පුද්ගලානුපද්දව ඒගොල්ලෝ මොන ගුණ පුරනවද කියලා. අපිට ඒක තේරෙන්නේ නැහැනේ. ඒ නිසා තමයි පුද්ගල විවේචනය කරන්න යන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයක් තියෙනවා. දැන් ඔය අවවාදයට නම්‍යශීලීත්වයක් තියෙන්න එපා. ඔය අවවාද ටික අහන්න. ඒ තැනට එනකොට තමයි මගේ පින්වතුනි අමූලිකා සද්ධාව කියන එක එන්නේ. ඒ කියන්නේ මේක හරියටම මේ අඩුවෙන් සියල්ලෙන් සියල්ල අඩුත් නැතුව වැඩිත් නැතුව උන්වහන්සේ කියලා තිනවා කියන තැනට දැනෙන්න ඕනේ මේක. මේක දැනෙන්නත් උන්වහන්සේට නම්‍යශීලී වෙලා, ධර්මයට නම්‍යශීලී වෙලා, සංඝ ගුණයට නම්‍යශීලී වෙලා මේක හොයන්න ඕනේ. මොකද්ද? විමුක්තිය, සත්‍යය. අන්නේ සත්‍ය පරේක්ෂණය කරන මානසිකත්වය ඇති කරගන්න. ඒ සත්‍ය අනුලෝමික මානසිකත්වය තුළ තමයි ඒ අවබෝධය, භාග්‍යවතුන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව අපිට වැටහෙන්න ගන්න. අපි මේකට තව පැත්තකින් කියනවා අපි පරයාප්තියට ගරු කරන්න ඕනේ. කියන්නේ සමාජ සම්මතයේ තියෙනවනේ මේ පරයාප්තිකර වැඩපිළිවෙලක්. දැන් අද ලෝකේ තියෙනවා බුදුහාමුදුරුවෝ ඉපදුන සම්බන්ධව මම පහුගිය කාලේ නිකන් හොයලා බැලුවා. ඒක සම්බන්ධව ලංකාවේ විවිධාකාර මතවාද මතුවලා තියෙනවා. ඒ වගේම තායිලන්තෙත් මේ වෙනකොට විවිධාකාර මතවාද මතුවලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා එහෙ තමයි ඉපදුනේ කියලා. ඊට පස්සේ ඉන්දියාවේ සහ නේපාලේ කොහොමත් අර්බුදයක් ඒ කාලේ ධම්ම තිබ්බා. නේපාලේ කියනවා නේපාලේ ඉපදුනේ කියලා. ඉන්දියාව කියනවා නෑ ඉන්දියාව ඉපදුනේ කියලා. ඊට පස්සේ මොකද්ද බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ මේ ඉපෙරදා හොයාගත්ත කැණීම් සහ ඒවෙන් මෙවනේ මේ පැත්තෙත් කියනවලු මේ පැත්තෙත් බුදුහාමුදුරුවෝ හිටියා කියන සාක්ෂි තියෙනවා කියලා. ඉතින් බෞද්ධ නටමුන් හම්බ වෙනවා. ඉතින් දැන් මේවා ලෝකේ මතුවෙනවා. දැන් ඔයගොල්ලන්ට මම මේක තේරෙන පුංචි උදාහරණයක් කියන්නම්. ඔය නටමුන් ගැන පොඩ්ඩක් මේක ඇදිලා ආපු නිසා මහා සෑය තියෙන තැන ඉඳලා ඔයගොල්ලෝ ගහන්න ලෝක සිතියමක් අරගෙන ඔය මොකද්ද මේ හිමාලය කියන තැන් ටික, කියන්නේ ඉන්දියාවේ හිමාලය ඔය තියෙන ප්‍රදේශත් මේවා කරගෙන නෝට් ඩවුන් කරගෙන මහා සෑය තියෙන තැන ඉඳලා ගහන්න හිමාලයට ඉරක්. මෙහෙම ලෝක සිතියම මෙහෙමනම් මහා සෑය මෙතන නම් මහා සෑය තියෙන තැන ඉඳලා හිමාලයට ගහන්න මෙහෙම ඉරක්. ගහලා ඉවර වෙලා ඒ හිමාලයේ කඳු පන්ති ඉඳලා මෙහෙම මේ හිමාලය ප්‍රදේශයේ ඉඳලා මෙහෙම ගහන්න මේ මහා සෑය තියෙන තැන ඉඳලා මෙහෙම රවුමක් අඳින්න. මෙහෙම රවුමක් අඳිනකොට මගේ පින්වතුනි ඒ රවුම ඇතුළට අහු වෙනවා ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඊට පස්සේ හිමාලය, ලාओසය, භූතානය, කාම්බෝජය, ඉන්දියාව, ඊට පස්සේ මේ පැත්තෙන් එනකොට මේ පැත්තට යනකොට තායිලන්තය, සියමය, බුරුමය, ජපානය, චීනයට යනවා මේ පැත්තට යනකොට මේ පැත්තට එනකොට ඉන්දුනීසියා, ජාවා, සුමාත්‍රා, මැලේසියා මේ ඔක්කොම මේ රටවල් ටික සේරම මෙන්න මේ සමස්තය අහු වෙන විදියට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න. ඒ වගේම මහා සෑයට කෙලින් තමයි සලුමින සෑය, සිළුමින සෑය දිව්‍ය ලෝකවල වැඩ වාසය කරන්නේ. මෙතන ඉඳලා මේ මනුස්ස තලයේ අපි මේ ජීවත් වෙන ලංකා භූමියේ ඉඳලා මෙහෙම ගැහුවොත් ඉරක් මෙන්න මේ විදිහට හිමාලයට ගහලා ඒ ඉර අරන් ගියොත් මෙහෙම වටේට ඒ අරන් යන සීමාව අද කවුරු හරි මේක අහගෙන ඉන්න පුරාවිද්‍යාවෝ හරි නැත්නම් මේවා ඔය සම්මතෙන් හොයන කවුරු හරි කට්ටියක් ඉන්නවනම් ඒගොල්ලෝ හාරන්න පොළව, ඒ කියන්නේ ඉන්දියාව, චීනය මේවා සහ ලංකාවේ පොළවත් එක්ක හරන්න ඔක්කොම හරන්න මේ සමුද්‍ර භූමිය ඇතුළු මේ කලාපය, කියන්නේ ලංකාවේ යට වෙච්ච කලාපය අතීතයේ මේකට කිව්වා අට ලංකාව කියලා. ඒ ප්‍රදේශات සේරම හාරන්න මේ ටික හාරනකොට බෞද්ධ නටබුන් එළියට එනවා. මොකද දැන් ඒක මතුවෙමින් තියෙනවා. එතකොට දැන් මේ සමස්ත භූමි භාගය තුලම බුදුහාමුදුරුවන්ගේ ආඥා චක්‍රය මේ භූමියට විතරක් නෙමෙයි. මේ ඇවිල්ලා මේ භූමියටත් එහා ගිහිල්ලා මුළු සමස්ත පෘථුවියම හොඳට තෝරගන්න. උතුරු කුරු දිවයින, පූර්වගෝයානය, අපරගෝයානය, ජම්බුද්වීපය කිව්වහම මේ සමස්ත පෘථුවි තලයමයි ජම්බුද්වීපය කියන්නේ. ඒ සමස්ත පෘථුවියේ මධ්‍ය දේශය කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ
අර උන්වහන්සේ වැඩ හිටපු තැන්. එතකොට ඒකට ඉන්දියාවේද ලංකාවේද මේ අදාළ නැහැ. මේ බෞද්ධ නටබුන් සෑම ආරාමයක් මත නිර්මාණය වෙලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පාදස්පර්ශය ලැබිච්ච තැන්. එතකොට උන්වහන්සේ හිටියේ කොහෙද? උන්වහන්සේ පදිංචි වෙලා හිටියේ කොහෙද කියලා හොයලා වැඩක් නැහැ. ඇයි මේ හැමතැනම උන්වහන්සේගේ පාදස්පර්ශය තියෙනවා. අපි දන්නවා ලංකාවේ අපි කතා කරනවා මයංගනන් නාගදීපං කල්යාණම් පදලාංචනං දිවා ගුහා දීගෝපි චේතියංච මුදිහිංකරං ආදී වශයෙන් 12 ස්ථානයක් අපි වන්දනා කරනවා. මේ ලංකාද්වීපයේ හැමතැනම උන්වහන්සේගේ පාදස්පර්ශය ලැබිලා තියෙනවා කියන එක. භාග්‍යවතුන් වහන්සේ ඇවිල්ලා මේ එක තැනක හිටපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ වෙනුවෙන් මේ හැමතැනම මට දැනෙන විදිහට උන්වහන්සේ වෙනුවෙන් මේ හැමතැනම ආරාම සංකීර්ණ වෙහෙර විහාර උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙනුවෙන් ඉදි වෙනවා. ඒ ඉදිවෙච්ච ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන් ඉදිවෙච්ච නටබුන් ටික තමයි දැන් මේ මතු වෙමින් තියෙන්නේ. දැන් ලංකාවෙත් හම්බ වෙනවා ආරාම සංකීර්ණ, ලෙල් විහාර. ගෞතමයන් වහන්සේට කාශ්‍යප මහරහතන් වහන්සේට විවිධාකාරයේ ඒ ශාසනයේ හිටපු මහා බාරධාරී ස්වාමින් වහන්සේලාගේ නම්ම සඳහන් කරලා පූජා කරපු ලෙන් ලිපි තියෙනවා. ඉතින් ඒ වගේ ලෙන් ආරාම සංකීර්ණ ඇෆ්ගනිස්තානය, පාකිස්තානය ඊට පස්සේ මේ රටවල් වලත් තියෙනවා. මගේ පින්වතුනි තෝරගන්න මේ සමස්ත අද අපි මේ කතා කරන සමස්ත භූමි භාගය. ඒ කියන්නේ ලංකාවේ මහා සෑය කියන තැන ඉඳලා අපි ගැහුවොත් එහෙම හිමාලයට ඉරක් ගහලි වරලා මේ සමස්තය අපි මේ ටික මේවා කළොත් ඒ කියන්නේ මේ සමස්ත භූමි භාගය ගැන කතා කළොත් මේක මගේ අදහසක් මට දැනෙන එකක්. ජම්බුද්වීපය කියන එක මේ පෘථිවි තලයේම වෙනකොට ඒ ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ තමයි මේ කියන සමස්ත භූමි භාගය. ඒ සමස්ත භූමි භාගය. ඒකට ඒකේ ඉන්දියාව ඉතිහාසයක් තියෙනවා. එතන ඉන්දියාවේ ඉතිහාසෙත් බුදුහාමුදුරන්ගේ කතා තියෙනවා. ලංකා ඉතිහාසය ඇතුළත් ඔය කතා තියෙනවා. මේවට ගහමරාගෙන කොටාගෙන මරාගෙන විනාශ වෙන්නේ නැතුව හැමෝම සමගි සම්පන්න වෙලා හැමදෙනාම එකම සමගි දහමයකින් යුක්තව භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිපදාව කළා නම් හරි කියන එක තමයි මගේ අදහස. මගේ අදහසක මගේ පෞද්ගලික අදහස. හැබැයි ඒක තමයි මම දරන භාග්‍යවතුන් වහන්සේගෙන් මම ගත ආදර්ශය. මොකද උන්වහන්සේ කිව්වේ සමගියෙන් මේ ගමන යන්න කියලානේ. එතකොට ජම්බුද්වීපයට ඉන්දියාවටයි ලංකාවටයි එහෙටයි මෙටයි මරා ගන්න නැතුව හරිම ජම්බුද්වීප කතාව මොකද්ද කියලා හොයන්නේ. ඒක හොයනකොට ඔය පෙළදහම සර්ච් කරලා බලන්න, පෙළදහම අධ්‍යයනය කරන්න ජම්බුද්වීපයට උතුරු කුරු දිවයිනට පූර්ව ගෝයාන්ට අපර ගෝයාන්ට කියන මේ දිවයින් හතරටම භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. යන්නේ මොකෙන්ද? තුලිත චාරිකාවෙන් අතුලිත චාරිකාවෙන්. තුරිත චාරිකාව කියලා කියන්නේ 이르දියෙන් වඩිනවා කියන එක. වැඩිපුරම තියෙන්නේ තීර්දියෙන් වැඩපු අවස්ථාව. අතුරිත චාරිකාව කියලා කියන්නේ පයින් වඩිනවා කියන එක. එහෙම තියෙනවා. එතකොට පයින්ුත් වැඩලා තියෙනවා, 이르දියනුත් වැඩලා තියෙනවා. දැන් අවර එක තැනක් තියෙනවනේ ජේතවනාරාමයට එනකොට අනේ පිටුසිරුතුමා කොහේ හරි ජේතවනාරාමයේ ගැනද ලංකාවේ කට්ටිය කෑ ගහනවා ලංකාවේ කියලා, ඉන්දියාවේ කියන කට්ටිය ඉන්දියාවේ කියලා දැන් බෙදා ගන්න බැරුව ගන්න ගලනවනේ. මං කියන්නේ ඉන්දියාවේ හරි ලංකාවේ කොහේ හරි මේ ජේතවනාරාමයේ එදා අනේ පිටුසිරුතුමා හිටපු තැන කොහේ හරි ජේතවනාරාමයට එනකොට භාග්‍යවතුන් වහන්සේ නෑ ආරාමේ. හොයාගන්න නෑ. උන්වහන්සේ ගිහිල්ලා කොහේ හරි. දැන් මේවා පූජා කළාට මේවා තිබ්බට භාග්‍යවතුන් වහන්සේ ඒ තැන්වල රැඳුන්නේ නෑ. සමහරලාට මහා ආරාමේ තියාගෙන උන්වහන්සේ ගස්ගල් වල යට නිදා ගන්න. කොහේ ඉන්නවද කියලා දන්නේ නෑ සමහරලාට. සමහරලාට මොගලන් හාමුදුරුවෝ තමයි බලන්නේ, ආනන්ද හාමුදුරුවෝ තමයි මෙහෙවල බලන්නේ කොයිද භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ කියලා. ඉතින් අර දැන් පළවෙනි අවුරුදු 20 භාග්‍යවතුන් වහන්සේ එක තැනක් තිබ්බෙත් නෑ ඉන්න. හැම තැනම උන්වහන්සේ වැඩියා. උතුරු කුරු දිවයිනට පිණ්ඩපාත යනවා, පූර්ව ගෝයාන්ට පිණ්ඩපාත යනවා, අපර ගෝයාන්ට පිණ්ඩපාත යනවා, දිව්‍ය ලෝකේ වඩිනවා. ආයි මනුස්ස ලෝකයේ මේ පෙනී ඉන්නවා. ඉතින් තනක් කියලා එහෙම තනක් පෙන්වන්න බෑ භාග්‍යවතුන් වහන්සේ මේ තැනමයි හිටියේ කියලා. එහෙම කියන්න බෑ. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේගේ පාදස්පර්ශයට ලැබිලා ඒ ධර්ම අවබෝධයට පත් වෙච්ච සෑම තැනකම උන්වහන්සේ වෙනුවෙන්, ධර්මයේ වෙනුවෙන්, මහා සංඝයා වෙනුවෙන් ආරාම සංකීර්ණ නටබුන් නිර්මාණය වෙලා තියෙනවා. ආන්ගේ අර්ථයෙන් තමයි මම කියන්නේ අදටත් භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් සමවැදී හිටපු අදටත් ද්‍රෝණයක් මහා ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ විශ්වයේ හරි මැද වගේ පිහිටලා තියෙන මහා සෑයක් තියෙන තැන ඉඳලා ගහන්න ඉරක් හිමාලයට ගහලි වෙරලා ඒ තියෙන සීමාව කරකවලා බලන්න මේ රවුම් සීමාව ඒක ඒ හාරන්න මේ පොළව මේ මහා පොළව ලංකා පොළව මේ ඉන්දියාව මේ හැමතැනම හාරන්න භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් සංඝයා වෙනුවෙන් ඉදිවෙච්ච නටබුන් ආරාම විශාල වශයෙන් මතුවෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මයේ ආශ්චර්යය. උන්වහන්සේ කෙරෙහි පැහැදිලා ධර්මයේ කෙරෙහි පැහැදිච්ච සදැහැති උපාසක උපාසිකාවෝ ශාසනය කෙරෙහි පූජා කරපු ඒ සෑම දෙයක්මයි ඒ මතුවීමින් අද තියෙන්නේ.
ඒ අර්ථයෙන් මගේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේව මෙතන අල්ලගෙනත් ඔබ මේ ඉන්දියාවට ලංකාවට දැන් තායිලන්තේ කට්ටිය කියනවා තායිලන්ත තමයි බුදුහාමුදුරුවෝ ඉපදුනේ. ලංකාවේ කට්ටිය කියනවා ලංකාවේ තමයි බුදුහාමුදුරුවෝ ඉපදුනේ. ඉන්දියාවේ කට්ටිය කියනවා ඉන්දියාවේ තමයි ඉපදුනේ. නේපාලේ කට්ටිය කියනවා නේපාලේ. දැන් ඔය ඉන්දියාවේ නේපාලේ බුදුහාමුදුරුවෝ ඉපදිච්ච තැන බෙදා ගන්න වලිය අපි දන්න කාලයටත් වැඩිය එහා යන එක. ඒක ඒ කාලේ ධම්ම තියෙන වලිය. ඒක ඒ ඝට්ටනයක් ඒක. නේපාලයේ කියනවා අපේ ලුම්බිනිය තමයි ඉපදුනේ කියලා. ඉන්දියාව කියනවා නෑ නෑ ඉන්දියාව මෙහෙ ඉපදුනේ කියලා. ඒක ඔය දලයිලාමතුමාගේ ස්පීච් එකක් අහනකොට තමයි මම ඒක දැක්කේ එකපාරක්. ඉතින් මේ වගේ මේ අසමගිය බෙදීම හැමදාම තියෙන එක. මේක ඇතුලේ සමගි සම්පන්න වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ගුණය දකින්න ගත්තොත් තමයි මේ අනිත් පැත්තට පේන්නේ. කියන්නේ මේ හැමතැනම උන්වහන්සේට වැඩ ඉඳලා තිනවා කියන එක. මේ හැමතැනම උන්වහන්සේගේ මහා ආශ්චර්ය ලැබිලා තිනවා කියන එක. දැන් මේවා කතා කරන්න බෑ. ඇයි? මනසවල් පුදුම විදිහට රාමුගත වෙලා තියෙන්නේ. එතකොට එච්චර රාමුගත වෙලා තියෙන පිරිසකට මේ වගේ තැනක් පෙන්වුවම මේවත් අල්ලගන්නේ වැරදි එකටනේ. ආන්න අර හාමුදුරුවෝ දැන් අරයට කඩේ යනවා. අර හාමුදුරුවෝ නෑ පින්වතුනි. මම කෙලින්ම කියන්නම් මං කඩේ යන්නේ භාග්‍යතුන් වහන්සේට විතරයි. හැබැයි කඩේ යන අර්ථයෙන් නෙමෙයි. දැනෙන දේ මගේ හදවතට දැනෙන සද්ධාව මම මේ කියන්නේ. එතකොට ඒ අර්ථයෙන් මට ඇත්තටම උන්වහන්සේ ඉපදිච්ච තැනවත් බුදු වෙච්ච තැනවත් ඒ අර්ථයෙන් නෙමෙයි. මොකද මං ඉන්දියාවෙත් වඳින්න යනවා. මං ලංකාවෙත් යනවා. ලබනොත් තායිලන්ත දිහා යන්න හිතාගෙන ඉන්නවා. මං ඔය හැමතැනම ගිහලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා එනවා මිසක් මට මෙතන කවුරුත් බුදුහාමුදුරුවෝ අතන හිටියා මෙතන හිටියා කියලා තර්කවාද කර කර ගැටෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේවා හොයන කවුරු හරි ඉන්නවනම් මං කියන්නේ මේ සමස්ත කතාව හොයන්න නිකන් කොනක් අල්ලගෙන නටන්න එපා වැඩක් නැහැ. ඒක නිකන් අර එහෙම නටනකොට පේන්නේ අර නිකන් මේ වගේ භාෂාවෙන් ගොත් ඇත්තටම පව් ඉතින්. ඒක පොඩි කොන් ටිකක් අල්ලගෙන අපේ රටේ තමයි කියලා ආයි මාන්නයක් ඔය හදන්නේ. මේ ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියන මාන්නේ ගන්නනේ ඔය හදන්නේ. ඉන්දියාවේ ඉපදුනා කියන මාන්නේ ගන්නනේ හදන්නේ. ඒක නෙමෙයි නේ කිව්වේ මාන්නෙම දුරු කරපල්ලා කියලානේ. ඒතකොට දුරු කරන්න කියපු ධර්මයක් අල්ලගෙන ඒ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේම වරද්දලා අල්ලගෙන උන්වහන්සේ ඉපදිච්ච තැනයි බුදු වෙච්ච තැනටයි ගහමරා ගන්න තරකට ඔබ යනවා නම් මොකද්ද ඔය බෞද්ධකමේ ඇති වැඩේ? කාට කියන්නද පින්වතුනි? මේ අර්ථය හොඳට බලන්න. එතකොට මම මේ කතාව ඔබට කියන්නේ අමූලිකා සද්ධාව කියන තැන, භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යය කියන තැන අවබෝධයෙන්ම දැනෙන්න නම් පැහැදිලිවම උන්වහන්සේ කියපු ධර්මය විමර්ශනය කරන්නට ඕන. ඒ ඔස්සේ යනකොට මේ කියන සෑම කතාවම ඇත්තටම निराකරණය වෙන්න ගන්නවා. ජම්බුද්වීපය තේරෙන්න ගන්නවා. උතුරු කුරු දිවයින කියන්නේ මොකද්ද? පූර්ව ගෝයානි කියන්නේ මොකද්ද? අපර ගෝයානි කියන්නේ මොකද්ද? දිව්‍ය ලෝක හයේ ක්‍රියාකාරීත්වය කොහොමද? බ්‍රහ්ම ලෝක ක්‍රියාකාරීත්වය මොකක්ද? සතර අපාගත ක්‍රියාකාරීත්වය මොකද්ද? මේ සමස්ත ක්‍රියාවලිය. මම ඔර ඉස්සර ඔකට ලස්සන කවියක් කියනවා. අපේ පැරණි මුතුන් මිත්තෝ කියපු. අහස බලා අහසම පිරික්සු, පොළව බලා පොළවෙන් වැඩගත්තු, අහස පොළව මැද බුදු වුණ මිනිස්සු අපට කිව්වේ හිරු දෙවිඳුගේ මිනිස්සු. අහස බලා අහසම පිරික්සු, ඒ කියන්නේ සුගති ධර්මය අවබෝධ කළා. පොළව බලා පොළවෙන් වැඩගත්තු දුගති ධර්මය අවබෝධ කළා. දුගති ධර්මය අවබෝධ කරමින් දුගති ධර්මයෙන් නිදහස් වෙමින් සුගති ධර්මයේ තුල හිත පිහිටවමින් පිහිටවනවා කියන එතන නතර වෙනවා නෙමෙයි. සුගතිය මනුස්සකම දියුණු කරගෙන, පවට ලැජ්ජා බය කියන ගුණය දියුණු කරගෙන, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සත්පුරුෂ ගුණ දියුණු කරගෙන ලෝකෙන් එතර වෙන නොපිහිටන මේ සමස්ත ලෝකත්‍රයේම පිහිටන්න තියෙන හැකියාවෙන් නිදහස් වෙන ලෝකෝත්තර ඥාණයටපත් වෙන අහස පොළව මැද මජ්ජේන තථාගතේන අபிසම්බුද්ධා අහස පොළව මැද බුදුන මිනිස්සු අපට කිව්වේ හිරු දෙවිඳුගේ මිනිස්සු. දැන් බෝධිසත්වයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේනේ සූර්ය වංශයේ ශාක්‍ය කුලයෙන් ආන්ගේ සූර්ය වංශයේ ශාක්‍ය කුලාභි ජාතව ආපු බුදුහාමුදුරුවෝම එක වෙලාවක සුද්ධෝදන රජුරන්ට කියනවා ඔබගේ වංශයේ ශාක්‍ය කුලය විය හැකි, මගේ වංශයේ ශාක්‍ය කුලය නොවේ. මා බුද්ධ වංශයේ මා බුද්ධ කුලයේ සියලු පෙර බුදුවරු අනුගමනය කරපු ක්‍රමයයි මම අද අනුගමනය කරන්නේ. හොඳට මම පහුගිය කාලේ බලපු එකක් තියෙනවා. ලංකාවේ බුදුහාමුදුරුවෝ කියලා ඒ මතය ඔප්පු කරන්න හදන ගොඩාක් දෙනෙක්ගේ තියෙන මතයක් තමයි we are Sinhalese. we are Sinhalese. අපි තමයි ලෝකේ ඉන්න බලවත්ම ජාතිය කියලා පෙන්වන්න එකක්. ඒක මම බලනකොට දැනෙච්ච එකක්. ඒක මටත් වෙලා තියෙනවා මේ කතාව. ඇයි මාන්නේ? අර කෙලෙස් මාන්නේ වැඩ කරන්නේ. පේන්නේ. ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ කියලා පෙන්වන්න හදන තැන එතන තියෙන වෙන මොකක් හරි වෙන්නත් පුළුවන්. ඉතින් ඒක සමහරට ඉන්දියාවේ නඩවලට කඩේ යන එක හරි මොන හරි අර කියන්නේ ට්‍රැවල් කරන සමාගම් වැටේ කියන බය හරි මොන හරි මේ ලාභයේ ලෝකයේ කියන්නේම ලාභය තණ්හාව අරව මේවා දාස කරගෙනම ඉන්නේ මේක ඇතුලේ. එතකොට ඒ අසමගියම තමයි මේ හැමතැනම දෙන්නේ දැන්. දැන් මොකද මගේ පින්වතුනි මේ වෙන්නේ? මේවා තුල දන්නේම නැතුව ආයි කෙලෙස් ප්‍රශ්නයටමනේ අහුවෙමින් ඉන්නේ මේ පිරිස. මොන තරම් අසරණයිද? මොන තරම් අසරණයිද?
ඒක නිසා ඉන්දියාවටද ලංකාවටද කියලා මරා ගන්න යන්නේ නැතුව කවුරු හරි ඉන්දියාවේ කියලා කිව්වොත් මං කියන්නේ එතනත් ගිහින් වඳින්න. කවුරු හරි පුරාවිද්‍යාවකින් ඔප්පු කළොත් මේ තැන්වල ඉන්නවා කියලා ඒ ඔප්පු කරන්නේ අද තියෙන ලෝක විෂයන් වලින්නේ. 이르දියකින් බලලවත්. එහෙම නැත්නම් බුද්ධ ආදී ආරුත්තමයන්න් වහන්සේ නමක් කියපු කාරණාවක් එක්ක හරි එහෙම බලලා හරි ඒ ස්ථානවල තියෙන අතීතයේ වෙච්ච සිද්ධි මොනවද කියලා බලලා හරි එහෙම පෙරවිසූ කඳ පිළිවෙලකින් බලලා කියන මගුල් නෙමෙයිනේ ඔය ඔක්කොම. ඔය සේරම කියන්නේ මේ නූතන විද්‍යාවේ තියෙන මතවාද දර්ශනවාද මේ ක්‍රමවේද පදනම් කරගෙන. දැන් එහෙම පතවාද ඉදිරිපත් කරන මිනිස්සු පිස්සෝ පිහට්ට වගේ කෑ ගහන්නෙත් නැහැ. හොඳම උදාහරණයක් ඉන්නවා. හරිම ලස්සන ශාස්ත්‍රීය පදනමක ඉඳලා කතා කරන මහත්තයෙක් මම දැක්කා. මම එයාගේ නමත් කියන්නම් අධ්‍යයනය කරලා බලන්න. මොකද මමත් විශ්වවිද්‍යාල ජීවිතයේ ශාස්ත්‍රීය අධ්‍යයනය කරපු මිනිස්සෙක් නිසා ලොකු කමකට කියනවා නෙමේ ඒක තේරෙනවා ශාස්ත්‍රීයවයි කටයුතු කරන්න කියලා. රාජ් සෝමදේව මහත්තයා. එතුමා හරි ශාස්ත්‍රීයව කතාවක් කියාගෙන යනවා. එයා කවුරුත් කියනවා පිළිගන්නේ නැහැ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එයා ලිඛිත මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ඒ කියන්නේ එයා ඉතිහාසයේ පදනේ. දැන් ඔය අපිට මතකයි පුංචි කාලේ අපි ඉතිහාස ඉගෙන ගන්නකොට අපිට ඉගෙනුවා ඉතිහාසය ඉගෙන ගන්නකොට ලිඛිත මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන දෙක මත තමයි පදනම් වෙන්නේ. එතකොට ඒකේ වඩාත්ම විශ්වසනීයයි කියලා කියන්නේ මං කියනක විශ්වාස නැත්නම් 10 වසරේ ඉතිහාස පොත අරන් කියව ගන්න. අපිට ඉගෙනගත්ත ඉතිහාස පොතේ ඕක තිබ්බා. වඩා විශ්වසනීය කියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර නෙමෙයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. මොකද පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලින් යම්කිසි තහවුරු කිරීමක් කරන්න පුළුවන් කියන එක. ඒ අර්ථයෙන් මං කියන්නේ ඉන්දියාවේ ඒවා ලංකාවේ ඒවා මේ හැමතැනම පුරාවිද්‍යාත්මක කැණීම් ඒවා කරන කට්ටිය කරපුවාවේ. ලංකාවේ පුරාවිද්‍යා මහත්වරු කරනවනේ ඕවා කරලා ඒගොල්ලෝ හොයගන්න එකක් හොයාගත්තා. ධර්මය හොයන්න ආපු එකෙක් අද කවුරු හරි ඉන්නවනම් සත්‍ය අවබෝධ කරන විමුක්තිය හොයාගෙන ආපු කට්ටිය බින් හාරන්න යන්න එපා බින් කුණ්ඩ වෙනවා. මං කියන එක අර්ථය ගන්න මගේ පිංගුතුනි මේවා බිම හාර ගැඩවිල්ල වගේ මේවා හොය අන්තිමට සසරේ මේ පොළවල් හාර හොයන ගතිම හදාගෙන අන්තිමට ගිහිල්ලා ඉවර වෙලා සසරේ කවුද දන්නේ බින් කුණ්ඩ වෙයිද ගැඩවිල්ල වෙයිද කියන එක. ඒකෙන් කියන්නේ මේ ඉන්න ඔක්කොම පුරාවිද්‍යාඥයෝ බින් කුණ්ඩ වෙනවා කියන එක නෙමෙයි ඈ වරදවා ගන්න එපා. කෙලස් ප්‍රශ්නයකනේ අපි ඉන්නේ. අර අවුරුදු මට මතකයි කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ අවුරුදු 20000ක් සීල් රැකපු එක හාමුදුරුවෝ කෙනෙක් අවසානයේදී තමන්ගේ සීලයේ තමන්ගේ සිවුරට ලෝභකමක් ඇවිල්ලා කාව්‍යක් වෙලා ඉපදෙනවා. එතකොට එච්චර සීල් රැකපු හාමුදුරුවන්ටත් එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා නම් අපි ගැන කවර කතාවද පින්වතුනි? ඒක නිසා හොඳට තෝරගන්න කෙලස් ප්‍රශ්නේ අපි හිතන තරම් ලේසි දැනක නෑ. ඒක ඊටාම භයානක දරුණු දැනක තියෙන්නේ. එතකොට ලෝක සම්මතයේ විද්‍යා විෂයන් මේකත් එක්ක පටලව ගන්න එපා. පැටලෙනවා එතකොට. ඒ ඔක්කොම පැත්තකින් තියලා හොඳ නිදහස් මනසකින් මේක හොයන්න. මම මගේ ජීවිතයක උදාහරණයක් කියන්නම්. හොඳට අහගන්න. මම විශ්වවිද්‍යාල ජීවිතය ඉගෙන ගන්නකොට ඉගෙන ගත්ත ජාත්‍යන්තර සම්බන්ධ. අපි ඒකට ඉංග්‍රීසි වලින් කියන ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් සහ සෝසියොලොජි මීඩියා මගේ සබ්ජෙක්ට්ස්. ඒවා මම බොක්කෙම බහැලා කළා. ඒ කියන්නේ සතුටින්ම ඉගෙන ගත්තේ ඒක පුළුවන් හොඳට කරනවා කියන දැනින්. හැබැයි කාලයක් යනකොට මට තේරුණා මේක මට සෙට් වෙන්නේ නැහැ. මට මේක නෙමෙයි මීට වැඩි එහා ගියක් දෙයක් මට තියෙනවා කියලා හොයන්න මම ගොඩක් ඔය ධර්මයට නැඹුරු වීම ඒ කාලේ ධම්ම තිබ්බා. ඒ කියන්නේ පොත්පත් කියවන්න රේරුකාණ ලෝකහඳුරගේ පොත්ද ඊට පස්සේ ඔය ධර්ම විනය පොත්පත්ද භාවනා කරන ඒවාද පුළුවන් විදිහට ඒව ටිකක් කරගෙන ගියා. ඒ අතර සම්මතයේ ජීවත් වෙන එකත් කළා. හම්බත් කළා. ඒ ටිකත් කළා. දැන් ඔහොම කාලයක් යනකොට දැන් ඔය ඒ දවස්වල ඉන්ටර්නැෂනල් ලෝ ඇන්ඩ් ලෝඩ ඉගෙන ගන්නකොට ඒ දවස්වල මාත් එක්ක කතා කරපු මාම කෙනෙක් කිව්වා පුතේ මේ ලෝකේ දෙන කන්ස්පිරසි තියරි කියලා එකක් චුට්ටක් කියවලා බලන්න කියලා. ඒක හරි ඉන්ටරෙස්ටිං සබ්ජෙක්ට් එකක් කියලා කිව්වහම මම නිකන් බැලුවා මොකද්ද කියලා. කන්ස්පිරසි කියලා කියන්නේ මේ මුතුනි කන්ස්පිරසි තියරි කියලා ඒගොල්ලෝ විග්‍රහ කරන්නේ මේ ලෝකයේ තියෙන කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණයට අනුව රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානය හැමතිස්සෙම බලය කෙරෙහි අරගලයක ඉන්නේ. නොනවතින අරගලයක ඉන්නේ. ඒ අරගලයේදී ඒගොල්ලෝ හැමතිස්සම තමන්ගේ ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා විවිධාකාර කූට උපක්‍රම යොදනවා. ඒ කියන්නේ උඩින් ඇවිල්ලා සමහරට hina වෙලා යටින් වෙන ගේම් ගහනවා. තේරෙන භාෂාවෙන් කිව්වොත්. දැන් මේක ඉගෙන ගන්නකොට මේ තියරි එක ඉගෙන ගන්නකොට මට ප්‍රශ්නයක් එනවා දැන් මේක කරන්නේ කවුද? බැලුවාම ඔක්කොම දැන් අපේ රටේ රටවල් නම් මේ කාලේ ඊටාම ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලින් විශාල කුමන්ත්‍රණ තෝගයක් මේ කාලේ අපේ රටවල් වලට එනවා. දැන් මේකත් පේන්න ගත්තා. එතක වෙලාවකදී ඒක බලාගෙන යනකොට මට තේරෙනවා දැන් මේ කුමන්ත්‍රණ කරන්නේ කවුද? කරන්නේ මිනිස්සු. මිනිස්සුන්ගේ මෙහෙවන්නේ කවුද? මෙහෙවන්නේ කෙලෙස්නේ. අන්න එතනින් තමයි කුමන්ත්‍රණයේ මූලය ක්ලික් වුනේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිසා. බුදුහාමුදුරුවෝ කියනනේ මේ පුද්ගලයාගේ ප්‍රශ්නයක් නෙමෙයි කෙලෙස් ප්‍රශ්නේ තියෙන ඒක බලන්න කියන එක. මා හෝ මාවැන්නේ කර කිසිවෙක් පුද්ගලයා ප්‍රමාණ කරන්න යන්න එපා. මොකද කරන්න බෑ ඒක. ඉන්ද්‍රිය පරෝපරත ඥානිය නෑනේ අපිට. ඒතර තථාගතයන් වහන්සේ හෝ තව තථාගතයන් වහන්සේ කෙනෙක්ට විතරයි ඒක කරන්න පුළුවන්. පුද්ගලයා ප්‍රමාණය කරන්න මේ ලෝකේ කිසිවෙක් සමර්ථ නෑ. ඒක බුදුන්ට විතරයි කරන්න පුළුවන්. එතකොට දැන් අපි පුද්ගලයෝ දිහා බලලා ඒගොල්ලන්ගේ වැඩ දිහා බලලා අපි එක එක නිගමන අරගෙන විවිධාකාර න්‍යාය හදාගෙන තියරි හදාගෙන ලෝකේ නට ඉන්නේ ඉතින්.
නට ඉන්නේ තේරෙන භාෂාවෙන් කිව්වොත්. නටනවා මෙහෙම තියරි අරම තියරි මෙහෙම වාද විවාද තර්ක වාද අරව මේවා ඉවරයක් නැහැ. ඔය විශ්වවිද්‍යාල කාලේ එහෙම හොඳට අපි ඒ වාදත් කළා ඒ තියරි මත පදනම් වෙලා. හැබැයි තේරුණා ඒක නෙමෙයි කතාව. එතනින් එහාට ගියපු කතාවක් මෙතන තියෙනවා. ඒ කතාව භාග්‍යවතුන් වහන්සේ එක්ක කරන්න ඕන. ඒක භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය මුල් කරගෙනම තමයි. ඒ කියන්නේ අර පුද්ගලව ප්‍රමාණ කරන්න යන්න එපා කියන තැන. එතන මුල් කරගෙන පැහැදිලි වෙන්න ගත්තා සියලුම සත්වයෝ ඉන්නේ අසරණකමක. ඒ අසරණකම ඇතුලේ අද අපිට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කවුරු හරි කරනවා නම් ඒක අසරණ වෙලා ඉන්නේ. මොකද්ද අසරණකම? ඌත් ඉන්නේ කෙලෙස් අසරණකමේ. දැන් අර මෙත්ත සූත්‍රයේ තියෙනවනේ දිග සත්තු කොට සත්තු මහත සත්තු ළඟ සත්තු දුර සත්තු ඔය ඔක්කොම සත්‍යයට සමමෙතක් වැඩෙන්න ඕනි කියලා. ඕන් ඔය මෙත වැඩෙන්න ඕනි. ඔක නැදෙන්නේ නැතුව මේ ගමනේ යන්න බෑ. දැන් මේ අර්ථ ටික පේන්න ගන්නකොට තමයි මගේ පින්වතුනි දැනෙන්න ගත්තේ මොනතරම් අසරණකමක්ද මොනතරම් ප්‍රශ්නයකද මේ සත්‍යයා ඉන්නේ මොනතරම් ගැටලුවක්ද මෙතන තියෙන්නේ කියන එක බාහිර අභ්‍යන්තර කියන දෙපැත්තේ මේ කියන්නේ අභ්‍යන්තර පැත්තෙන් මගේ පැත්තෙන් මට ප්‍රශ්න පේනවා ඒ වගේම තමයි බාහිර කෙනෙක්ගේ වැරද්දක් දැක්කොත් ඒ පුද්ගලයාගේ නෙමෙයි මම දකින්නේ වැරද්දයි දකින්නේ වැරද්ද දකිනකොට පේන්නේ අසරණකම එයාගේ එයා මොනතරම් අසරණ වෙලාද මේ සංසාරේ ඉන්නේ කියන එක මෙන්න මේ සමමෙත කියන එක දිනු කරගෙන එනකොට තමයි ඇත්තටම පැවිදි වතකට එන්න පවා පරිසරය සැකසුනේ ওই විදිහට ඒක එකපාර ආවේ නෑ. ඒක ක්‍රමානුකූලව වැඩිච්ච අවබෝධයක්. ඒකයි මම කියන්නේ මේ අපි අහනවාද මේ මහා චාතුර්ක සූත්‍රය කියන්නේ බොහොම සාරාංශගත කරපු සූත්‍රයක්. මේකේ ඩීටේල් එකට ගියොත් මේක විග්‍රහ කරන්න ගියොත් මහා චාතුර්ක සූත්‍රයේම මුළු ජීවිත කාලෙම බණ කියන්න පුළුවන්. මහා චාතුර්ක සූත්‍රයෙන් විතරක්. ඇයි මේ අර්ථය මේ සාරාංශයක් අපි කියවන්නේ. සාරාංශයක් කියවල ඉවරලා අර මහා අර්ථය දන්නේ නැතුව කතා කරන්න කියනවා කියන්නේ ඒක හරියට මොහොතහත් ගව්වක් තියාගෙන අඹුඩ ගහනවා වගේ වැඩක්. කිසිම තේරුමක් නැති කතාවක්. නිසා සාරාංශයක් කියවලා නටලා හරියන්නේ නැහැ. මේ සමස්ත අර්ථය බැලෙන විදිහටම සාකච්ඡාව ගේන්නට ඕන. ආන් එතෙන්ට එනකොට හොඳට තෝරගන්න මගේ පිංගුතුනි. සියලුම සත්වයෝ අසරණයි. සියලුම සත්වයෝ අනාතයි. සියලුම සත්වයෝ ඉන්නේ ප්‍රශ්නෙක. මොකද්ද ප්‍රශ්නේ? කෙලෙස් ප්‍රශ්නේ. හැබැයි ඒ සත්‍යයන්ට තේරෙන්නේ නැහැ ඒක කෙලෙස් ප්‍රශ්නයක් කියන එක. ඒකම එතන තියෙන අසරණකම. අන්න ඒක දැනෙන්න පටන් ගන්න දෙනින් තමයි මෙන්න මේ කෙලෙස් ප්‍රශ්නයට හරියටම පිළිතුර විසඳුම දීපු උත්තමයාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කියන තැනට ආන්න එන්නේ අමූලිකා සද්ධාව. අන්න දසවතුක සම්මාදිට්ඨිය පූර්ණ වෙන තැන. ඔතන පූර්ණ වෙනකොටම තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට ඇත්තටම හදවතින් බහින්නේ. එතකන් අපි කරන්නේ ලෝකෙට පේන රඟපාන එක. උරු කියන්න ඕනේ මටත් ඒක වෙලා තියෙනවා. පුංචි කාලේ පන්සල් ගිහිල්ලා ආච්චි වඳිනවට වැන්දේ. හැබැයි ආච්චි වඳින්නේ ඇයි කියන එක විමර්ශනයක් තිබ්බා. සමහරවිට අනිත් අයට පේන්න තමයි වඳින්නේ. තව කෙනෙක්ගේ ලකුණු ගන්න. භාවනා කරනවා මම භාවනා කරනවා කෙනෙක් කියලා පෙන්වන්න සමාජයට. එහෙම සිද්ධි තිබ්බ ඕන තරම්. හැබැයි ඒවත් තේරුම් අරන් පොඩ තමයි මම කියන මම අර දවසකුත් මේ දේශනාවකදී කිව්වා මට බලෙන් හික්මෙන්න අවශ්‍යතාවයක් නැහැ. බොහොම හිමින් හික්මමින් යන්නේ. එතකොට ඒකෙදි කෙලස් ප්‍රශ්නය පෙන්වන්න තමයි හැමතිස්සෙම ධර්ම සාකච්ඡා කරන්නේ. නැතුව කාගේවත් පුද්ගලයාගේ ප්‍රශ්න පෙන්වන්න නෙමෙයි. දැන් පහුගිය දවසක කොසල් රජුගේ හීන දාසය කරපු විග්‍රහය අහලා එක අම්මා කෙනෙක් කතා කළා. "හාමුදුරනේ මට ඔබ වහන්සේ ගැන බයයි කියලා." මං හව ඇයි කියලා. "නෑ බැරි වෙලාවක්වත් කවුරු හරි දේශපාලකයෙක්ට මේක අහලා තරහ ගිහලා ඔබ වහන්සේට කරදරයක් කරන්න හිතුනොත් කියලා." මං ඉතින් මොනව කරන්නද කර්මයක් තියනවා වෙයි කියලා. දැන් ඒ කියන්නේ මිනිස්සු ගන්න එහෙම. ඒ කියන්නේ දැන් අර ඕක මං හොඳටම දැක්කද තමයි සෝම හාමුදුරෙන් කතාව. සෝම ස්වාමින් වහන්සේ මේ අපේ ප්‍රශ්නේ අපිට පෙන්නලා දෙන්න try කළේ. මේ කෙලෙස් ප්‍රශ්නේ අඳුන ගන්න. තමන්ගේ රටට ජාතියට ආගමට ගරු කරන්න සසර ප්‍රශ්නේ තේරුම් ගන්න. ගරහන්න එපා ජාතියට ආගමට ගරහන්න එපා කියන එකයි උන්වහන්සේ කිව්වේ. ඒ ගරහනවා කියන්නේ මා වරද්දගත්ත වැඩ පිළිවෙල. දැන් තමන් ඉපදිච්ච ජාතියට ගරහනවා නම් තමන් හැදී වැඩිච්ච සංස්කෘතික පරිසරයට ගරහනවා නම් ඒකගේ මොකද්ද කෙලෙහිගුණේ? ඇති වැඩක් නැහැ. ඒකයි ලොකු සෝම ස්වාමීන් වහන්සේ කියන්න try කළේ. හැබැයි මිනිස්සුන්ට ඒක ගියේ අපේ සිංහල ජාතිය, අපේ ආගම, අපේ මේක කියලා අර අන්තිමට අනිත් මිනිසුන්ටත් ගහන්න ගියා. හොඳට මතක තියාගන්න මේ ලෝකේ අපි මේ වැඩපිළිවෙල හරියට තෝරගත්තේ නැතුව මේක වරද්දගෙන යන තාක්කල් අපි දෙනවට රිටර්න් එක එනවම තමයි ඈ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ යතිවරයන්න් වහන්සේලා යම්කිසි අර්ථයක් තමන් වහන්සේලාට දැනෙලා තියෙන මට්ටමින් තමයි මේ කාරණාවක් කියනවා නම් කියලා තියෙන්නේ. අපි ඒව වරද්දගෙන අල්ලගෙන නටල හරියන්නේ නැහැ. එතකොට ගිහිවතේ ඉන්න ඔබ හරිය පරිස්සම් වෙන්න ඕනේ ස්වාමින් වහන්සේලාගේ දේශනා අහනකොට. ඒ ස්වාමින් වහන්සේ මොන අර්ථයෙන් කියනවද කියලා අපි දන්නේ නැහනේ. එතකොට කාලයක් අහන්න. හොඳට විමසන්න. කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් මතු පිටින් බලලා විවේචනය කරන්න යන්න එපා. දන්නේ නැහැනේ මොනවා කියනවද කියලා. දැන් මගේ ජීවිතේ මට කාව හරි කෙනෙක්ව පුද්ගලයා විදිහට මේ කියන ප්‍රතිපදාවේ අවුලක් තියෙනවා කියලා දැනුණොත් මම මුලින්ම එයා කියන දේශනාව කාලයක් අහනවා. මොකද්ද උන්වහන්සේ කියන්නේ කියන එක. කාලයක් යනකොට තේරෙනවා එයා පුද්ගලයා විවේචනය කරනවද නැත්නම් ක්‍රියාවලිය විවේචනය කරලා පැවැත්ම වැරද්ද කියලා දෙනවද නැද්ද කියන එක අහගෙන ඉන්නකොට තේරෙනවා. දැන් වැඩේ
තව හාමුදුරුව කෙනෙක් හරි ධර්මයක් කියනද වැරදි ධර්මයක් කියනද කියලා තේරෙන්නත් අපිට කතාව හරියට තේරලා තියෙන්න ඉපේ. දැන් ඒ අර්ථයෙන් ඒකයි මම හැමතිස්සම කියන්නේ අනුන්ගේ අඩුපාඩු හොයන එක නෙමෙයි බුදුහාමුදුරන්ගේ දේශනාව. අනුන්ගේ අඩුපාඩු හොයන එක පැත්තකින් දාලා තමන්ගේ ප්‍රශ්නේ හොයන්න. එතකොට සමස්ත කතාව තේරෙයි කියන එක. ඒක හරියටම හරි මගේ පිංගුතුනි. ඒක එහෙමමයි. නිසා ඒකයි නාලිකාවල බණ කියන හාමුදුරුවෝ වේවා YouTube වල බණ කියන හාමුදුරුවෝ වේවා අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ වේවා අර මහත්තයා මේ මහත්තයා වේවා කවුරුත් කියන එකපාර පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඔබ ඔබගේ ස්වාධීන විමසීම තුල ඉන්න. ඒ විමසීම තුල මතවල හිර වෙන්නත් එපා. අර හාමුදුරුවෝ කියන එක හරි මේ හාමුදුරුවෝ කියන එක හරි අරයා කියන එක හරි මෙයා කියන එක හරි කියලා එහෙම හිර වෙන්න ඕනේ නැහැ. විමසන්න. විමසන ගමන් අද වගේ කාලෙක අපි හරි අසරණයිනේ. මොකද බුදුහාමුදුරුවෝ නෑනේ අපිට මෙහෙම ගිහිල්ලා මූණට මූණ කතා කරන්න. හාමුදුරනේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කතා කරන්න බුදුහාමුදුරුවෝ නෑනේ. ඒ නිසා ඒ අර්ථයෙන් මම කියන හැමතිස්සෙම භාග්‍යවතුන් වහන්සේව විශ්වාස කරන්න. උන්වහන්සේට වැරදුනේ නැහැ කියන එක විශ්වාස කරන්න. උන්වහන්සේ හරියටම මේක කිව්වා කියන එක විශ්වාස කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න මාර සේනාව ඇටැක් කරන්න හැමතිස්සෙම භාග්‍යවතුන් වහන්සේට වැරදුනා කියන දැනට. මට මතකයි ඔය පැහැදීම ඇවිල්ලා ඔය පැහැදීම එන්න ගන්නකොට මම හැමදාම උදේ හවා පැන් පූජා කරන්න පටන් ගන්නවා පන්සලේ. ඒ පැන් ටික පූජා කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට මේ පැන් පූජාවක් වේවා ඔබ වහන්සේ මා වෙනුවෙන් කරා වූ කැපකිරීමට මට මේක මදි ඔබ වහන්සේ වෙනුවෙන් මම මේ කරන පූජාව මට මදි මේ පූජාව ඒත් මම මේක කරනවා එහෙම කරන්න ඒ සද්ධාවෙන් එක කරන්න යනකොට ඔන්න එනවා හිතට එක එක සිතුවිලි පැන් වෙනුවට අසූචි පූජා කරන්න වෙන වකුල් පූජා කරන්න ඔළුවට එනවා ඒ කියන්නේ මහා කුණුහරුප සිතුවිලි එන්න ගත්තා ඔළුවට මං කල්පනා කරනවා තුන් හිතකවත් නැති සිතුවිලි මේ කොහෙන්ද මේ එන්නේ මොනවද මේ එතකොට තමයි තේරෙන්න ගත්තේ සංසාරේ අපිත් ඕනෑ තරම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන යන්න හදපු පිරිසට කරපු බාධාවල විපාකයි දැන් මේ එන්නේ කියන එක. අන්න සුකෘත දුක්ෘත කර්මඵලයන්ගේ ඵල විපාක ඇත කියන එක තහවුරු වෙනවා. භාග්‍යවතුන් වහන්සේවම පිළිසරණ කරගෙන උන්වහන්සේත් එක්ක ඒ ගමන යන්න හදනකොටම ඔන්න එන්න ගන්නවා බාධා සසරේ කරපු සියලුම අවඩ අසාධාරණ මතුවී එන්න ගන්නවා. දැන් මොකද කරන්න ඕන? දැන් ඉතින් ඒවත් කමා කරගෙන උදේ හවහ වන්දනා කරනවාද කමා කරනවාද මේ දස පුණ්‍ය ශ්‍රේෂ්ඨයම දිනු කරන වැඩපිළිවෙල දස පුණ්‍ය ක්‍රියාව මුල් කරගෙන පුණ්‍ය ශ්‍රේෂ්ඨයම දිනු කරන වැඩපිළිවෙල තුල උදේ හවහ කමා කිරීම භාග්‍යවතුන් වහන්සේට වන්දනා කිරීම ධර්මයේ සාකච්ඡා කිරීම ශ්‍රවණය කිරීම කියන අර තෙරුවනම ඇසුරු කරන වැඩපිළිවෙලට නම්‍යශීලී වෙන්නට ඕන. ඔන්න ඔය නම්‍යශීලී වෙන වැඩපිළිවෙල තමයි බුදුහාමුදුරුවෝ කියේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා. සිවණක් පිරිස. මෙතෙන්ට එනකොටයි අන්න ඒ සිව් කොටසටම අන්න අර අර්ථය එනකොට එනවා එකම වීරයා මේ කතාව හරියටම කියපු උත්තමයා භාග්‍යවතුන් වහන්සේ අන්නාමූලිකා සද්ධාව. ඔන්න ඔතනින් තමයි පින්වතුනි ආකාරති සද්ධාවට එන්නේ. ඒ කියන්නේ එතනින් තමයි විමසන්නේ බුදුහාමුදුරුවෝ මොකද්ද කියලා තියෙන්නේ ධර්ම විනය කොච්චර ගැඹුරුද ආර්ය විනයේ තියෙන ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තියෙන ගැඹුර මොකක්ද? එතන විවරණයට ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය විවරණය වීම පිණිස දැන් මේ පැත්තෙන් පරිසරය හැදෙන්න ගන්නවා. එහෙමයි මේ කාරණාව යෙදෙන්නේ. එතකොට ඒ ප්‍රතිපදාව තුළ මෙහෙ වෙනකොට තමයි අපිට අර කියන ආර්ය විනය කියන්නේ සංසාරයේ නැමැති රිය මේ සංසාරයේ නැමැති රිය ක්‍රියාකාරීත්වය මොකක්ද? පෙනෙන ඇහෙන දැනෙන විඳින මේ සමස්ත ක්‍රියාවලියේ ඇත්ත මොකක්ද? මේ ජීවිතයේ යථාර්ථය මොකක්ද කියන එක විමසන නුවණකට මනස මෙහෙවන්න පුළුවන්. සියුම් ඉවසීමක් සහ සියුම් විමසීමක් නැగి එන්න ගන්න. මේක නැගෙන්න පැහැදිලිවම ඉවසීමයි විමසීමයි තමයි දිනු කරන්න තියෙන වෙන මොකුත් නැහැ. මම දැන් ඔබට මේ අර්ථය එක තැනකට කැටි කරලා තථාගත ශාසනයේ තියෙන ශුන්්‍යතාවයේ විවරණය වෙලා එන උපමාවක් කියනවා එක උදාහරණයක් විග්‍රහ කරනවා. ඒ අදහස ඔබ තෝරගන්න. දැන් ඔබ හොඳට දැන් මේ කියන කතාව අහගෙන යම්කිසි නිශ්චල වීමක් ඔබගේ මනසේ තියෙනවා නම් ඒ විමසීමෙන්ම මේ කියන කතාව හොඳට විමසන්න. මේ උදාහරණය හොඳට විමසන්න. කිව්වට පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. මගේ පින්වතුන් මේ වෙලාවේ හිතන්න ඉහලෝකයේ පරලෝකයේ තියෙනවා කියන එක අපි විශ්වාස කරනවා දැන්. ඒ වගේම තමයි ඉහලෝකයක් තියෙනවා පරලෝකයක් තියෙනවා කියන එක අපිට හොඳටම දැනෙනවා දැන්. මේක දැනෙනකොට හිතන්න දැන් මේ දැනෙනක ස්වභාවය මේ ඉහලෝකයේ පරලෝකයේ සමස්තය සත්‍යයක් කියන යථාර්ථයක් කියන තැනින් අපිට මේ වෙලාවම මේ සමස්තයම රියලිටියක් විදිහට, ඒ කියන්නේ ඇත්තක් විදිහට, සත්‍යයක් විදිහටම අපිට ඇසුරු වෙනවනේ දැන්. පවතින බව දැනෙනවනේ. මේ වචන මම කියන්නේ මේකේ අදහසයි බැලෙන්න ඕනේ. පවතින බව අපිට හොඳටම දැන් දැනෙනවා කියලා හිතන්න. රයිට්. ඔබ දැන් ඉන්නේ එතන. ඔබට මතකද දන්නේ අපි පුංචි කාලේ බලපු කතාවක් තියෙනවා ස්පෙල් බයින්ඩර් කියලා. ඕක විග්‍රහ කරනවා සමාන්තර ලෝක කියලා.
අදටත් සමාන්තර යුනිවර්ස් එක ගැන මම දවසක කියලා දෙන්නම්. ඒකමාන, ද්විමාන, ත්‍රිමාන, චතුර්මාන, පංචමාන, සයමාන, සත්මාන මේ ඔක්කොම මේ මාන ක්‍රියාකාරීත්වය තුළ මේ සක්වල මානයන් හැදෙන්නේ කොහොමද කියන එක දවසක දේශනාවකදී විග්‍රහ කරලා දෙන්නම්. හිතන්න අපිටම පැරරල් තව මනුස්ස ලෝකයක් තියෙනවා කියලා. හිතන්න. එතකොට දැන් ඔන්න මේ උදාහරණයක් කියන මේ කතාව හොඳට සිහියෙන් අල්ලගන්න. දැන් මේ වෙලාවේ අපිට මේ දැනෙන සමස්ත ලෝකය සත්‍යයක් විදිහට අපි රියැලිටි එකක් විදිහට බාරගෙන අපි කටයුතු කරනවා. පවතින බව අපිට හොඳටම දැනෙනවා. පවතින බව අපිට හොඳටම දැනෙනවා. අඩුවක් නැතුව ඒ කියන්නේ දැන් පොල්ලකින් ගැහුවොත් රිදෙනවා, ඔළුවේ පාරක් ආවොත් රිදෙනවා. මේ සෑම සියලු දෙයක්ම අපිට මේ කායිකව මානසිකව දැනෙන හැම දෙයක්ම අපිට සත්‍යවාදීවම පවතින බව අපිට දැනෙනවා. රයිට්? ඒ වගේම අත්දැකීමක් විඳින තව මනුස්ස ලෝකයක් තියෙනවා කියලා හිතන්න. දැන් අපි ඉන්නේ මේ මනුස්ස ලෝකේ. අර වගේම තව මනුස්ස ලෝකයක් තියෙනවා. සමාන්තර ලෝකයක්. මේ වගේම තව මනුස්ස ලෝකයක් තියෙනවා. ඒකක් තියෙනවා මේකක් තියෙනවා කියලා හිතන්නකෝ දැන්. ඔන්න බලන්න. දැන් අපි ඉන්නේ මේ වෙලාවේ මෙතන. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකේ තමයි අපි දැන් මේ අසුරු කරන් ඉන්නේ. හරි? අපි යනවා අනිත් මනුස්ස ලෝකෙට. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකේ අපිට අතහැරලා අපි යනවා අනිත් මනුස්ස ලෝකෙට. දැන් ඒ මනුස්ස ලෝකේ අපි ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ මනුස්ස ලෝකේ අපි ඉන්නවා. දැන් ඒ ලෝකේ ඉන්නකොට මේ ලෝකේ පවතිනවා, මේ ලෝකේ ඉන්නකොට ඒ ලෝකේ පවතිනවා. දෙකම පවතිනවා ඈ. ඔන්න පවතිනවා දෙකම. දැන් බලන්න. මේ මනුස්ස ලෝකේ ඉන්නකොට මේක සම්පූර්ණ යථාර්ථවාදීව අපිට දැනෙනවා. හොඳට යථාර්ථවාදීව මේ සමස්ත පරිසරය අපිට දැනෙනවා. හොඳට දැනෙනවා. ඊට පස්සේ අපි මේකෙන් අයින් වෙලා අර මනුස්ස ලෝකෙට යනවා. ඒ මනුස්ස ලෝකෙට ගියාම ඒ මනුස්ස ලෝකේ අපිට යථාර්ථවාදීව මේ වගේම දැනෙනවා. එතනත් හොඳට අපිට දැනෙනවා. දැන් දෙකම අඩුවක් නැතුව දැනෙනවා කියලා හිතන්නකෝ. ඒ මනුස්ස ලෝකේ ඉන්නකොට ඒක හොඳට දැනෙනවා. මේ මනුස්ස ලෝකේ ඉන්නකොට මේක හොඳට තියෙන බව දැනෙනවා. රයිට්? දැන් ඔන්න බලන්න කතාව. ඊට පස්සේ මේකත් දැනෙනවා අරකත් දැනෙනවා. දැන් මං ඊළඟට අහන ප්‍රශ්නේ හොඳට විමසන්න ඔබ. මේ මනුස්ස ලෝකයේ යථාර්ථවාදීව දැනෙනකොට අර මනුස්ස ලෝකේ තියෙනවා කියලා පිළි අරන් ඉන්නවා. හැබැයි ඒක සත්‍යයක්ද අපිට? ඒ මනුස්ස ලෝකේ අපිට මේ වගේ සජීවීද දැන්? හොඳට අත්දැකීම බලන්න. දැන් මේ කතාව ඇතුළේ ඔයගොල්ලන්ට විමසන ගොඩාක් කාරණා තියෙනවා. මට පිටින් අල්ලන්න එපා. මට පිටින් අල්ලුවොත් ආයේ කාරණාවක් විදිහට අල්ලගෙන ඔයගොල්ලෝ වරද්ද ගන්නවා මේක. නැතාන්තයට යන්න පුළුවන් එකට වැඩි මේ කතාවම අහලා. නිසා පරිස්සමෙන් අහන්න ඕනේ මේ කතාව. මේ මනුස්ස ලෝකය තියෙනවා කියලා දැනෙනකොට ඒක තමයි දැන් අත්දැකීම. මුණ මෙහෙම අත්දැකීම. අර මනුස්ස ලෝකේ එතකොට ඒකක් තියෙනවා. හැබැයි ඒකේ යථාර්ථවාදී අත්දැකීමක් නැහැ නේ ඉතන මේ වගේ. ඒ යථාර්ථවාදී අත්දැකීම නෑ එතන. ඒක නෙන්නේ නැහැ දැන් මේ වෙලාවේ. මේ වෙලාවේ තමයි මේ අත්දැකීම තියෙන්නේ. මේ මනුස්ස ලෝකේ මේ අත්දැකීම. දැන් මේක යථාර්ථයක් වෙනකොට අරක මායාවක්. අර වැඩපිළිවෙල මායාවක්. දැන් අපි යනවා ඒ මනුස්ස ලෝකෙට. ඒ මනුස්ස ලෝකේ කියන්නේ සමාන්තරව පවතින ඒ මනුස්ස ලෝකෙට ගියාම ඒක යථාර්ථයක් වෙනකොට මේකමක් වෙනවද? මේක මායාවක් වෙනවා. ආන් ඔය අර්ථය හොඳට බලන්න. දැන් ඒ මනුස්ස ලෝකයේ වේවා මේ මනුස්ස ලෝක වේවා හඳුනා ගැනීම ඉන්ද්‍රියානුබද්ධයි. අසකරණාසය දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රියානුබද්ධවමයි ඒ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ මුලාව විනිවිද යන නුවණට කියනවා භාග්‍යවතුන් වහන්සේගේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. නිසා ඉන්ද්‍රිය අතික්‍රමණය වෙන්නේ. ඒ කියන්නේ මොකක්ද එකක් තේරෙන භාෂාවෙන් කියලා දෙන්නම්. ඇස කියන්නේ පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වය. ඇස කන නාසය දිව ශරීරය කියන පහෙන් තමයි අපි දත්ත ගන්නෙ. දැන් මේ දත්ත අරගෙන ලෝකයේ පංචේන්ද්‍රිය ගෝචරව ඇසුරු කරනකොට බුද්ධ ආදී ආර්යෝත්තමයන්ගේ ඇසුර ඊට පස්සේ පුනර්භවය මේ පුනරුත්පත්තිය මොන හරි ඔය කතා වලින් අපිට දැනෙන්න ගන්නවා මේ ලෝකයේ පරලෝකයේ ඉපදෙන මැරෙන මේ කතන්දර ටිකක් ලෝකේ තියෙනවා කියන එක. අන්න එතනට එනකොට මනස අවදි වෙන්න ගන්නවා. පංචේන්ද්‍රිය මානසිකත්වයට දැන් ඔන්න 6 වෙනි ඉන්ද්‍රිය අවදි වෙනවා. මනස නැමැති ඉන්ද්‍රිය අවදි වෙනවා. ඒ කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය කියන තැනට එනවා. දසවස්තුක සම්මාදිට්ඨියට ආපු කෙනාට තමයි බුදුහාමුදුරුවන්ගේ පෑනෑස හෙවත් ප්‍රඥාව විවරණය වෙන්නේ. පැනස විවර වෙන්න තියෙන එකම දේ තමයි ඒ පැනස විවරණය කරන්න දීපු ධර්මය කෙරෙහි සද්ධාව පිහිටවන එක. ඒ සද්ධාවෙන්ම විපස්සනාවට බහින එක. ආන්න එතෙන්ට බහිනකොට ඉහලෝකය පරලෝකය කියන මේ සමස්ත ලෝකයේ ක්‍රියාකාරීත්වය නැත්නම් පටිච්ච සමුප්පාදය කියන එක වචන වලින් කිව්වොත් අහු වෙනවා. සමුප්පාදය හරියටම අහු වුණොත්, ඒ කියන්නේ සමුදය හරියටම අහු වුණොත්මයි නිරෝධය ගැන කතා කරන්න පුළුවන්. එතනදී මගේ භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරනවා මට මතකයි අචේල කස්සප සූත්‍රයේ හෝ කච්චානගෝද සූත්‍රයේ මේ කාරණාව තියෙන්නේ. සමුදය හරියටම අවබෝධ වුණොත් නැත කියලා කියන්න බෑ,
නිරෝධය හරියටම අවබෝධ වුණොත් ඇත කියලා කියන්න බෑ කියන තැන. එතකොට ලෝකයේ තුල ඇත නැත කියන එකමයි සමුදය නිරෝධය අවබෝධය කියලා කියන්නේ. කියන්නේ ඇත නැත අවබෝධ වීම. එතකොට සමුදය සත්‍ය තුල තමයි ඇත නැත කියන ධ්‍යාන්තයම යෙදෙන්නේ. සමුදය නිරෝධය කියන තැනට එනකොට ඒ කියන්නේ නිරෝධ ඥාණයට එන්න නම් සමුදය හරියටම එන්න ඕනේ. සමුදය කියන විග්‍රහය ඇතුළ තමයි ලෝක සමුදය කියන තැන තමයි. දැන් අර ඉස්සෙල්ලා කියපු උදාහරණෙත් එක ගන්න. සමුදය ඒ කියන්නේ මේ උදාවීම කියන තැන. මේ ඇසුරු වීම කියන තැන. හරියටම විනිවිද දැක්කොත් තමයි නිරෝධ ඥානෙ හෙවත් නිර්උදා උදා කරන්න සුදුසු නැති අර්ථය. නැත්තම් චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන තැනට විවරණය වෙලා එන්නේ. එතකොට එතෙන්ට විවරණය ගේන්න එතෙන්ට අර්ථකථනය ගේන්න එකම කාරණාවයි මගේ පින්වතුනි කරන්න තියෙන්නේ. ආලෝකයෙන් ආලෝකයට යන ප්‍රතිපදාව සාකච්ඡා කරන එක. ඒ ප්‍රතිපදාව ශ්‍රවණය කරන එක, ඒ ප්‍රතිපදාව දරහා ගන්න එක, ඒ ප්‍රතිපදාව බලෙන් දරන්න බෑ. ඒක දැරෙන එකක්. ඒක දරවන්න බෑ. නුවණස තුලයි ඒක හම්බ වෙන්නේ. ඒ කියන්නේ නුවණ තුලයි මේ ප්‍රතිපදාව විවරණය වෙන්නේ. එතකොට එතෙන්ට කාරණාව ගේන්න සමුදය නිරෝධය සාක්ෂාත් වීම පිණිස කරන්න තියෙන දුක පරිශ්‍රණය කරන එක. මොකද්ද දුක? ලෝකයේ දුක වෙන්නේ කොහොමද? විමසන්න. හාමුදුරන් වහන්සේලාන කියනෝනේ පෙනෙන හැන දැනෙන විදිහ සංස්කාරයක් සංස්කාර දුකයි මෙහෙමයි කියලා කියනෝනේ වචනවල කිව්වට දැනිලාද? නෑ. අපිට දැනෙන්නේ නෑ. ඒ දැනෙන්නේ නැත්තේ අපි දුක ගැන කරන පරිශ්‍රණයේ තීව්‍රතාවය මදි නිසා. ඒ නිසා සසර පරිශ්‍රණය කරන්න. එතකොට ඊතර වීම කියන කාරණාව විදින ගැඹුර වරද්ද ගන්න නැතුව අල්ල ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ ඊතර වෙන්න දෙන ධර්මයේම අල්ලගෙන ආයි යන්නේ නැත අන්තයට. එතකොට මේ ඇත නැත දෙයන්තයටපත් නොවි මේ දහම හරියටම තේරුම් ගන්න නම් ඔබ ඊටාම පරිස්සම් වෙන්නට ඕනේ. ඒ අර්ථයෙන් සෙමෙන් සිහියෙන් නිහඬව මේ ගමන යන්න අන්න එතනට එනකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය එහෙම නැත්නම් තථාගත බුද්ධ වචනේ විග්‍රහ කරන ඒ සම්මා දිට්ඨිය කියන තැන ආශ්‍රව රහිත පුණ්‍යභාගී නොවන සසරින් එතර වෙන සම්මා දිට්ඨිය කියන තැනට විග්‍රහය එනවා. දැන් වැඩේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට උපකාර කරන්නේ ලෞකික සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨියමයි ලෝකෝත්තර සම්මා දිට්ඨියනේ ඒකයි අන්තිම තියෙන්නේ මෙලවත් පරලවත් විශේෂ ඥානෙන් අවබෝධ කරගන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියන තැන භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ කරලා යන්න ඕන. නැත්තම් බෑ. භාග්‍යතුන් වහන්සේ සහ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියන තැනට විශ්වාසය එන්නට ඕන. ඒතකොට ඉතින් කල්යාණ මිත්‍රයාව හරි කල්යාණ මිත්‍රයාව හොයාගන්න දක්ෂ වෙන්න ඕනේ. අපිට කල්යාණ මිත්‍රයා කියන කෙනා හම්බෙන්නේ භාග්‍යතුන් වහන්සේ තුලින්ම තමයි. වෙන කෙනෙක් නෑ කල්යාණ මිත්‍ර වෙන්න. මොකද භාග්‍යතුන් වහන්සේගේ ධර්ම විනය පෙන්වලා දෙන කෙනා තමයි ඊට පස්සේ කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. නමුත් එයා මත පිළිහිටලත් මේක කරන්න බෑ. පුද්ගලයා මත පිළිහිටන්න එපා. භාග්‍යතුන් වහන්සේ මත පිළිහිටන්න. එතකොට භාග්‍යවත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒක නිසා ඔය අර්ථ හොඳට බලන්න. මම කිව්වට මේව පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. හොඳට විමසන්ට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන තැනට එන්නේ ලෞකික සම්මාදිට්ඨියමයි. ලෞකික සම්මාදිට්ඨියට පත් වෙන කෙනා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැඹුරක් දකිනවා. ඒ කියන්නේ ඊතර දකින්න කෙනාට මෙතර ගැන හරියටම අවබෝධයි. ඒක නිසා ඊතර මෙතර තේරුම් ගැනීම පිණිස ඊතර අවබෝධ වීම පිණිස නිබ්බාණය අවබෝධ වීම පිණිස සසර හරියටම තේරුම් ගන්න පරේක්ෂණය ඔබ කරන්න. ඒ උදෙසා ධර්මයේ ශ්‍රවණය කරන්න, ඒ උදෙසා සාකච්ඡා කරන්න, ඒ උදෙසා විමසන්න, සෙමින් සිහියෙන් නිහඬව ඒ ගමන හැමින් යන්න. ඒ අර්ථයෙන් දේශනාව හමාර කරනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය සම්බන්ධව අර්ථයක් ගැනීම පිණිස ඔබට විමසීමටයි අද මේ දේශනාව කළේ. කිව්වට පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. තමන් විමසමින් මේ කාරණාව සාකච්ඡා කරමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සද්ධාවෙන් ධර්ම කෙරෙහි සද්ධාවෙන් සංඝ ගුණයටම සිත පිහිටවමින් සිත කේන්ද්‍රගත කරමින් මේ අවබෝධය මතු කරගන්න මහන්සි වෙන්න. ඒ උදෙසා සද්ධාවන්ත ප්‍රඥාවන්තයෙක් වෙන්න, ප්‍රඥාවන්ත සද්ධාවන්තයෙක් වෙන්න ඔබ හැමෝටම තෙරුවණේ අඛණ්ඩ රැකවරණය නිරන්තරයෙන් ලැබේවා. උතුම් සද්ධර්ම අවබෝධයම සැලසේවා. අනුපූර්ව ශික්ෂාව අනුපූර්ව ප්‍රතිපදාව වැටහෙවා. උතුම් නිවනම සාක්ෂාත් වේවා කියලා ආශිර්වාද කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. බොහොම පිං සහ සම්බන්ධ වුණාට. හොඳයි පින්වතුනි, අද අපේ මේ පින්කම් සිද්ධ කරන්නට ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්නට දායකත්වය ලබා දීලා කටයුතු කරන්න යෙදෙන්නේ අංක 9/7 සුන්දර පාර වෙලේගොඩ මාතර පදිංචි සන්ධ්‍යා සමරතුංග මහත්මිය සහ සරලා පාරමී ජනුලි යන දියණියන් විසින් අද දින ජන්මදිනයේ යෙදෙන 9/7 සුන්දර පාර වෙලේගොඩ මාතර පදිංචි එම්.ජී. කරුණාදාස මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ සම්පන්නිය පතා බිරිඳ සහ දරුවන් විසින් මෙම ධර්ම දාණය සිදු කරනු ලබන අතර සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මෙම කුසලයේ හේතු වාසනා වේවා. මියගිය දෙමාපියන් වන එම්.ජී. එලියස්, කේ.ජී. නන්දාවති, කේ.එම්.ඩී.එස්. සමරතුංග, ඩී.එම්. සුමනාවති සහ නෑදෑ හිතවතුන් සියලු දෙනාට මේ පුණ්‍ය කර්මයෙන් ජනිත වන්නා වූ උතුම් පුණ්‍ය කුසලයේ අනුමෝදන් වී මෑත භවයේදීම මේ භවයේදීම අප්‍රමාදී භාවයේ සලසාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්ම නිවනින් නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා.
දැන් මේ හැමතැනම ප්‍රාර්ථනා කරනවානේ ඉක්මනටම චතුරාර්ය සත්‍ය අවබෝධ. ඉක්මනට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ තෝකන් කණේ හෙමින් බොහොම හෙමින් මේක අවබෝධ වෙන්නේ. මේක අවබෝධ වෙන්න ඉක්මනටම අපි කරගන්න ඕන වැඩක් තියෙනවා. ඒ තමයි තමන් ගැන හොයන එක. කෙලෙස් ප්‍රශ්නය විමසන එක, ප්‍රතිපදාවට නැඹුරු වෙන එක. ප්‍රතිපදාවට නැඹුරු වුණොත් ප්‍රතිපදාවට නැඹුරු වීමමයි ප්‍රමාදය තේරුම් ගැනීමට කැපවීම. ප්‍රමාදය තේරුම් ගැනීමම තමයි අප්‍රමාදය. ප්‍රමාදය තේරුම් ගන්න තු අප්‍රමාදී වෙන්න බෑ. අද දින ජන්මදිනයේ දින හිතවත් සමන්ති කෝදාගට සොහිරිය ඇතුළු සියලුම නෑදෑ හිතවතුන් නිදුක් නිරෝගී සුවපත් භාවය උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ ඉක්මන් භවයකදීම අවබෝධ වේවා. සියලු දෙනාට ධර්ම අවබෝධය ලබා දෙන සියලුම දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට උතුම් නිවන් අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. කොරෝනා වසංගතය ඊටාම ඉක්මනින් අවසන් වී රටවැසියන් නිදුක් නිරෝගී සුවපත් වේවා. රටවිරුවන් රණවිරුවන් සුවවිරුවන් හැමදෙනාම ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා හොඳ එකක්. හැබැයි මට පොඩ්ඩක් කියන්න ඕනේ මේ ධර්ම විනය සාකච්ඡා කරන නිසා අද මේ කොරෝනා කියලා කියන්නේ හේතුවක ඵලයක්. ඒ කියන්නේ සත්වයාගේම මානසික ක්‍රියාවලියේ හේතුවක ඵලයක් විදිහට තමයි මේවා මේ මතුවෙලා ඉන්නේ. මං කියන එක විශ්වාස නැත්නම් අදම්මික සූත්‍රය කියව ගන්න. ලෝකයේ තියෙන න්‍යාය ධර්මයන් අපිට වෙනස් කරන්න බෑ. ලෝකේ න්‍යාය ධර්මයන් තේරුම් ගන්න එක තමයි අපි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයත් එක්ක කරන්නේ. ඇත්තටම අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ එකම කාරණාව තමයි සියලු සත්වයන්ට බුදුරජාණන් වහන්සේගේ වටිනාකම වැටහෙන්න කියන එක. සද්ධර්මයේ ගැඹුර අවබෝධ වෙන්න කියන එක. සියලු දෙනාටම සංඝ ගුණය අවබෝධ කරගන්න ලැබෙන්න කියන එක. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිච්චපටිපන්න ආදී ගුණ ගිහි වේවා පැවිදි වේවා හැම කෙනාගේම හදවත්වල වැඩෙන්න ගත්තොත් ඒ වැඩිම තුලම මේ රටවල් නිකම්ම සස්ත්‍රීක වෙනවා. අතීතයේ වුණේ එහෙමයි. අතීතයේ වෙච්ච එකයි අද එකයි සංසන්දනය කරන්න යනව නෙමෙයි. අතීතයේ මිනිසු ධර්මිකයි. මිනිසු අවබෝධයට කැමති විමුක්තිකාමී මානසිකත්වයක්. ඒ විමුක්තිකාමී මානසිකත්වයක් තිබිච්ච නිසා තමයි බුදුහාමුදුරන් කාලෙත් අපි දන්න විදිහට අනුරාධපුර යුගයේ මිහිඳු හාමුදුරන්ගේ පැමිණීමත් එක්කත් ඊට කලින් ඉඳලා මේ රටේ ඒ විමුක්තිය හොයන වැඩපිළිවෙල තිබ්බා. කැලණියට බුදුහාමුදුරුවෝ ආපු වෙලාවේ මණියක් හිතන ආරජ්ජුරුවෝ ධර්මය අවබෝධ කරනවා. ඒ වගේම සුමන සමන් දෙවියෝ රත්නපුරයේදී ධර්මය අහලා සුමන සමන් ඒ කියන ඒ පුද්ගලයා ග්‍රාමීය පුද්ගලයෙක් විදිහට ඉන්නේ පාලකෙක් විදිහට. එතුමා ධර්මය අවබෝධ කරනවා. ඉතින් ඒ වගේ මේ භූමියේ බුදුහාමුදුරුවෝ මිහිඳු හාමුදුරුවෝත් එන්න කලින් බුදුහාමුදුරන්ගේ ආවාද අනුශාසනා මැද්දේ සද්ධර්ම අවබෝධ කරපු විශාල පිරිසක් ඉන්නවා. අදටත් මයංගණන් නාගදීපං කල්යාණම් පදලාංචනන් දිවාගෝහ දීගවාපී කියලා අපි වන්දනා කරන්නේ හැමතැනම භාග්‍යතුන් වහන්සේගේ අනුහස උන්වහන්සේ වැඩ හිඳලා ධර්මයේ දේශනා කරපු තැන් ඒවා. ඒ අනුහස තියෙනවා. ඉතින් ඒ අර්ථයෙන් තෝරගන්න භාග්‍යවතුන් වහන්සේ ඔය අපි හිතන තරම් සරල තැනකින් කතා කරන්න එපා මගේ පිටුතුනි. මේ ඉතිහාස කතාව අපිට කියන තැන නෙමෙයි මෙතන ඇත්තම කතාව. ඉතිහාස කියපු තැනකින් අපි භාග්‍යවතුන් වහන්සේ ගැන හොයන්න ඕනේ. ඒ කියන්නේ ධර්මයේ හදවතින් තුල හොයන තැනකින් භාග්‍යවතුන් වහන්සේව මතු කරගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒ අර්ථයෙන් මොනම හේතුවක් නිසාවත් කවුරු කොහොම ඔබ බෙදන්නවත් ඔබ බෙදෙන්න එපා. ඔබ පුළුවන් තරම් ඉවසීම විමසීම කියන ගුණ ධර්ම දෙක දියුණු කරගෙන සමගි සම්පන්නවම ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රතිපදාව කරලා ඉවර කරගන්න මහන්සි වෙන්න. ඒ සමගියේ අග්‍ර ප්‍රතිඵලය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිසම තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ පෙරදෙරි කරගෙන මේ ගමන යන්න ඔබට ඒ ගමන යන්න පුළුවන්. ඒ උදෙසා විය යුතු එකම දේ තමයි තමන්ට අවංක වෙන එක. කෙලෙස් ප්‍රශ්නයේ දරුණකම අඳුන ගන්න කලබලයක් නැතුව සෙමෙන් සිහියෙන් නිහඬව කටයුතු කරන එක. උනන්දුව තියාගන්න, කලබල වෙන්න එපා. කෙලෙස් ප්‍රශ්නේ අඳුන ගන්න. කෙලෙස් ප්‍රශ්නේ එහෙම අපිට හිතන වේගයට අඳුනන්න බෑ. ඒක මතුවෙනකොටයි ඒක අඳුන ගන්න පුළුවන්. ඒක අඳුනා ගැනීම පිණිස වට පරිසරය හදන්න. ඒ උදෙසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයටම නැඹුරු වෙන්න, සංඝයාටම නැඹුරු වෙන්න, තෙරුවන් ගුණයටම නැඹුරු වෙලා මේ ගමන යන්න මහන්සි වෙන්න. ඒ ගමන යාම පිණිස ඔබ සෑම සුළු දිනාටම රත්නත්‍රය අනන්ත ආශිර්වාදය ලැබේවා. තෙරුවනේ අඛණ්ඩ රැකවරණය ලැබේවා. හැම දිනාටම සසර සුවපත් භාවයේ සැලසේවා. උතුම් මමා මහ නිවන් සම්පත්ම සාධනය වේවා කියලා ආශිර්වාද කරන්නට යෙදෙනවා. සියලු දිනාට තෙරුවන් සරණයි. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සසඟ සියල් බඹලොව වසන දෙවියනි උරඟ ගුරුලයක් බෝ නරාසුරයිනි නොළඟ මෙළඟ දිය ගොඩ සෞසතුනි සමග මෙපින් අනුමෝදන් සමසිතිනී වාත දෙරණට පටන් නොහැරම අකනිට ආබඹලව පටන් භූතයක් සෙන් වෙසෙන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙතහස මැදහසුන් යුත් හිත මිතුරුන් ඇති යහළුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ නිවන් දකින්නට ගනිත්වා මෙපින් උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි සතරවරම් දෙව් රජදරුවන්ටයි සිහි කර පිං දෙමු නිවන් දකින්ටයි
අප ඇති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙසියලු සක්වල වසනා බ්‍රහ්මදේව මනුස්ස සතරං අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහි කර පිං දෙමු මෙත් සිතකින් නිවන් දකින්ටයි බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ දුක්ඛං විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ බයෝ විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ රෝග විනස්සතු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකා නංචයං බලං අරහන්තා නංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකා නංචයං බලං අරහන්තා නංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකා නංචයං බලං අරහන්තා නංච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුවිසි අනන්ත වූ ගුණ බලයෙන් උතුම් ධර්මාබෝධයෙන් සැලසේවා සුවපත් වේවා ත්‍රිවසන්නේ රාගක්ඛයෝ නිබ්බානං